ආයිබෝවන් ගරුනේ එහෙනම් අපි පටන් ගමු. අද මම හිතන්නේ වැඩි වෙලාවක් යන්නේ නැහැ අපිට මේ වැඩේ ඉවරයක් කරන්න. මේ මම ගොඩක් වෙලා යන්නේ නැති වෙයි. ඉක්මනට කරන්න පුළුවන්. මේකේ අපි කලින් කිව්වා වගේ දැන් සිත හරියට හදාගන්න. නැත්තම් මම කියවනේ වැඩ තුනක් තියෙනවා කියලා. මේක සාර්ථක වෙන වැඩ තුනයි. එකෙන් එකක් දැන් මේ කරන්නේ. ඒ නිසා සිත හරියට පිහිටව ගන්න. සිත හරියට පිහිටව ගන්න කියන්නේ දැන් ඔබට දැනෙන කම්මැලිකම්, අමාරුකම් ඒවා එනවා. ඒකට ඒක දිහා ඒ විදිහට බලපුවාම ඔව් මට ඕනේ දැන් මේක හරියට කරන්න කියන සිතුවිල්ල ඉස්සරහට දාපු ගමන් ඒ ටික පහ වෙනවා. වැඩ කරගෙන යන්න පුළුවන්. එහෙනම් මුල්ම ගණන් පහ අපි ටාගට් කරනවා. පළවෙනි ගාන මම කරන්න තීරණය කරේ නැහැ. ඒක කතා කරන්න ඕනේ නැහැ කියලා මට හිතෙනවා. මොකද ඒක සරලවම කියනවා මෙච්චරයි. මේ n සමානයි 1ට වළංගු වෙනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ ඕනෑම ධන නිකලයක් සලකනවා මේ p කියලා. ඒ වෙලාවේ ඒක හරි කියලා හිතනවා. එතකොට එහෙනම් මෙන්න මේ ශ්‍රේණියේ p වෙනි නිකලය දක්වා එකතුවට මේ දීලා තියෙන සූත්‍රය හරි කියලා අපි පිළිගත්තා. එච්චරයි. මේ ශ්‍රේණියේ අද p සංඛ්‍යාවක් එකතු කරන්න මේ ශ්‍රේණියේ පද p සංඛ්‍යාවක එකතුවට මේ දීලා තියෙන සූත්‍රයේ හරි කියන එක නෙමෙයි පිළිගන්න තියෙන්නේ. මේ ශ්‍රේණියේ පොදු පදයේ මේ හැටියට තියෙන ශ්‍රේණියේ මුල් පද p සංඛ්‍යාවක එකතුව සොයා ගැනීමට මේ සූත්‍රයේ හරි කියන එක තමයි අපි පිළිගන්නේ. දැන් අපි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මේ ශ්‍රේණියෙම මුල් පද p ධන එක එකතුවටත් මේක හරි කරනවා කියලා. ඒ කියන්නේ p ධන 1 වෙනි පදේ මේකට එකතු කරපුවාම ඒන උත්තරය මේ සූත්‍රයේ p තියෙන තැන් වලට p ධන එක දාපුවාම ලැබෙනවා කියන එක පෙන්නන්න ඕනේ. මුල් පද p වල එකතුවට සූත්‍රය හරි කියන එක උපකල්පනය කරලා ඉවරයි. මේක අදහස ඒකනේ. මුල් පද p වල එකතුවට මේ තියෙන සූත්‍රය හරි කියන එක තමයි උපකල්පනය කරලා තියෙන්නේ. මේකෙන් උත්තරය එනවා කියලා. දැන් අපි පෙන්නන්න ඕනේ මේකට ඊළඟ පදේ එකතු කරපුවාම ඒන උත්තරේ මේකේ p වෙනුවට p ධන එක දාපුවාම ගන්න පුළුවන්. එහෙනම් අපි මොකද්ද කරලා පෙන්නන්න ඕනේ? මේ වම් පැත්තට අර ශ්‍රේණියේ p ධන එක වෙනි පදේ එකතු කරලා දකුණු පැත්තටත් ඒකම එකතු කරලා දකුණු පැත්ත සුළු කරලා පෙන්නන්න ඕනේ. අර n වෙනුවට p ධන එක දාපුවාම එන ප්‍රකාශනය එනවා කියලා. ඒ කියන්නේ මම මේ ලබාගත් ප්‍රතිඵලයට මේ ප්‍රතිඵලයේ ඉතින් මුල් පද p වල එකතුවනේ තියෙන්නේ මේ ටික නෙවෙයි. මේකට පිටින් එකතු කරනවා ඊළඟ පදේ. නෝ ඒ ටික එකතු කරපුවාම එන්නේ මුල් පද p ධනයේ එකතුව. මෙන්න මේකේ මුල් p ධන එකේ එකතු වෙන්නේ සමානයි p හැට 2 3යි p ධන 5ට එකතු කරන්න ඕනේ. නේ අර එකතු කරව p ධන 1 වෙනි පදේ තියෙන්නේ. දෙපැත්තටම එකතු කරනවා. දැන් ඉතින් මේ දෙක සුළු කරලා පෙන්වන්න පුළුවන් අර n වෙනුවට p ධන එක දාපුවාම එන ප්‍රකාශනය තියෙනවා. ඉතින් මේ වගේ දැනක අපි බය නැතුව එකපාරට p යට p ධන එක කියලා ගන්නවා. p යට 2
අරගෙන ඊට පස්සේ සුළු කරලා හරියට අර n වෙනකොට p දණක දාපුවාම එන ප්‍රකාශන එනවා කියලා මේක පෙන්නලා තියෙනවා. ඒතොර ඒකට අදාළ තර්කය මේක. මුල්පද p වල එකතුව මේ සූත්‍රයෙන් ලැබෙනවා කියලා උපකල්පනය කරා. දෙපැත්තටම p දණක වෙන පද එකතු කරා. දැන් මතක තියාගන්න ඕනේ ඒකයි. මුල්පද p දක්වා එකතුවට මේ දීලා තියෙන ප්‍රතිඵලය වළංගුයි කියලා ලියාගත්තා. දෙපැත්තටම p දණක වෙන පද එකතු කරා. එහෙමයි මතක තියාගන්න. දෙපැත්තටම p දණක වෙන පද එකතු කරනවා. එකතු කරලා ඒතකොට වම් පැත්තට එකතු කරපුවාම ඉතින් මේක නෙන්නේ. මුල්පද p දණක එකතුව අරක සුළු කරලා පෙන්නනවා අර දීලා තියෙන සූත්‍රයේ හරියටම n වෙනුවට p දණක දාපුවාම එන ප්‍රකාශනයම ලැබෙනවා කියන්නේ. ඒක තමයි මෙතන තියෙන තර්කය. තර්කය එච්චරයි. පැහැදිලිද කියලා මම හිතනවා. මේ දින දෙපැත්තටම අර p දණක එකතු කරා. p දණක පිළිපදේ. p දණක පිළිපදේ තව විදිහින් කියනවා නම් up දණක එකතු කරා. ඔච්චරයි. up දණක එකතු කරා දෙපැත්තට. එහෙනම් මම යනවා දෙවෙනි කාරණා. දෙවෙනි කාරණේ මගේ ළමයි ගොඩක් ප්‍රශ්න කරලා තිබුණා මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ කියලා නැහැනේ මේ VGව හදන්නේ කියලා. මේකේ කියලා තියෙන්නේ මේක විසඳන්න කියලා. ඒතර මේක විසඳන්න කියලා දෙනවා අපිට ප්‍රස්තාරිකව විසඳන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මම අර විසඳුවාගේ VGව විසඳන්න පුළුවන්. මේ VGව විසඳද්දී හැබැයි ඔබ අනිවාර්යයෙන්ම සදාන් කළ යුතු දෙයක් තියෙනවා. ඒ VGව විසඳද්දී ඔබ සදාන් කළ යුතු දෙයක් තියෙනවා. අන්න ඒ දේ තමයි මම මෙතන මතු කරන්නේ. දැන් මේක දෙවෙනි ගානට ගියොත් දෙවෙනි ගානේ තියෙන්නේ දෙක මාපාංක x වෙන 3 කුඩායි හෝ සමානයි 2 ධන x. දැන් මේක VGව විසඳනවා නම් මේ මාපාංකය අයින් කරන්න බෑ. ඒත් අපි දන්නවා මෙයාව ක්‍රම දෙකකට වෙනවා. එකක් තමයි මෙයා x වෙන 3 විශාලයි හෝ සමානයි බිඳුව අවස්ථාව. එතකොට මේ ඒ කියන්නේ x විශාලයි හෝ සමානයි 3. ඒ වෙලාවේ මේක x වෙන 3 විදිහටමයි හැසිරෙන්නේ. එතකොට අසමානතාවය මේක බවට පත් වෙනවා. දැන් මේ අසමානතාවය විසඳන්න. විසඳලා මේ එන විසඳුම සම්පූර්ණයෙන් බාර ගන්න පුළුවන්ද බැරිද කියලා බලන්න ඕනේ. ඒ එන විසඳුම අපි මේක විසඳන්නේ මෙන්න මේ ප්‍රාන්තරය ඇතුළේනේ. එතකොට මේක සුළු කරලා එන විසඳුම මුළුමනින්ම මේක ඇතුලේ අඩක් වෙනවා නම් බාරගත්ත හැකියි. විසඳුම හැටියට එන අගය මුළුමනින්ම ඇතුළත් වෙනවා නම් බාරගත්ත හැකියි. දැන් අපි බැලුවොත් x කුඩායි හෝ සමානයි 8 කියලා එන්නේ. මේක විසඳුවා. හරි එතකොට මේක කියන්නේ x කුඩායි හෝ සමානයි 8 කියලා. නමුත් අපි මේ විසඳීම සිදු කරන්නේ කොටිම කිව්වොත් මේ අසමානතාවය පවතින්නේ මෙන්න මේ රේන්ජ් එක ඇතුලේ. එහෙනම් අපිට ඊටාම පැහැදිලි මේ දෙන්නගේ ඡේදනය ගන්න ඕනේ. දැන් මේ උත්තරේ කෙලිම මේක ඇතුලේ සම්පූර්ණයෙන් අඩංගු වෙනවා නම් ඒ කියන්නේ මේක මුළුමනින්ම උපකූලකයක් ලෙස පවතිනවා නම් මේකම ගත්ත හැකි. අනිවාර්යෙන් මේ දෙකේ ඡේදනය සලකන්න ඕනේ. එතකොට ඡේදනය සලකපුවාම මේකේ උත්තරයක් වෙනවා 3 8 සම්මුත ප්‍රාන්තරය කියලා. ඊළඟට මේකේ අනිත් කොටස මේ x විශාලයි හෝ සමානයි 3නේ. එහෙනම් x කුඩායි 3 කියන රේන්ජ් එක. එතකොට මෙයා හැසිරෙන්නේ මේකේ ඍණාගයේ විදියට. ඍණ x ධන 3 විදියට. එතකොට මේක විසඳපුවාම මේක x දෙන්නේ x විශාලයි හෝ සමානයි 4 යනවා. මේකත් බාර ගන්න බෑ අපිට. මේ දෙන්නගේ ඡේදනය අරන් බලන්න. ඒතර මේ දෙන්නගේ ඡේදනය අරන් බලපුවාම අපිට පේනවා x අයත් 4 යට 3 කියලා. දැන් මෙන්න මේ දෙකේ මේලය තමයි අවසාන විසඳුම. මේ දෙකේ මේලය. මේ දෙකේ මේලය ගත්තාම 4 යට 3 8 කියන විසඳුම එනවා. අවසාන විසඳුම මම මේ පේලි අතහැරලා ලිව්වේ. ඕකේ නේද? ඒක ගන්නේ මේ 1 හා 2 මේලේ. තමයි ඕක එන්නේ. මොකක්ද ඒතකොට මේකේ පොයින්ට් එක?
එක් කොටසේදී ලැබෙන විසඳුමයි අදාළ ප්‍රාන්තරයේ ඡේදනය අරන් බලන්න ඕනේ. මේ නේ ඔක්කොම බලගන්න බෑනේ. මොකද අපි මේ අසමානතාවය විසඳන්නේ මේ රේන්ජ් එක ඇතුලේ x තියෙනවා කියලා හිතලා. ඒතර මේකේ එන උත්තරේ ඔක්කොම ගන්න බෑ. මේක ඇතුළට අහු වෙන ටික විතරයි ගන්න පුළුවන්. මේන උත්තරේ මේක ඇතුළට අහු වෙන ටික. ඒ සඳහා ඡේදනය ගන්න. එතකොට මේක වෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙන නිසා අවසාන උත්තරේ ගනිද්දි මේ ලේ සලකලා උත්තරේ ටික දැන් ඒක හරියට ඔළුවේ තියෙන්න ඕනේ. දැන් මේවා එකක්වත් හේතු සහිතව හිත ගණන් හදන්න බෑ. එහෙම කරන්න බෑ. ලංකාවේ විභාගෙක එහෙම කොහොමවත් කරන්න බෑ. දැන් ඕගොල්ලෝ මෙතන ෆෝමැට් එකක් ඔළුවේ වැඩ කරන්න. ඔළුවට දාන්න ඕනේ. මේකෙදි අනුගමනය කළ යුතු පියවර ටික. අදාළ ප්‍රාන්තර සැලකුවා විසඳුවා ඒන විසඳුව මුල් එකත් එක්ක ඡේදනය සැලකුවා ඒක පැත්තකින් තිබ්බා මුල් එකත් එක්ක ඡේදනය සැලකුවා ඒක පැත්තකින් තිබ්බා ඒ දෙකේ මේලේ ගත්තා කිසි දෙයක හේතුවක් හිතන්නේ නැහැ හේතු හිතන්නේ ඉගෙන ගන්න භාවිතාවේදී අපි කරන්නේ අපි ඒකට හදා ගන්නවා ෆෝමැට් එක ඒක මේ ලංකාවේ මේ දීලා තියෙන අභියෝගයට වෙන උත්තරයක් නැති නිසා හරි කවදා හරි මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා මේ කියන විභාග ක්‍රමය වෙනස් වෙච්ච දාකට මම හිටියොත් මම මේක නෙමෙයි උගන්වන්නේ. මම කියන්නේ පුළුවන් තරම් මේක ඇතුළේ වෙන එක හොයන්න කියලා. මොකද ඔබෙන් ලිඛිත පරීක්ෂණ විතරක් නෙමෙයි අහන්නේ. වාචික වයිවා ටෙස්ට් පවා තියෙනවා. ඔබ ගෙනල්ලා අහන්න ඕනේ හරිනම්. පාසලේ ගුරුවරයා මේකක් දීලා දැන් ඔයා ගන්න තීරණ ටික කියනවට. ඇයි ඒ තීරණ වලට හේතු කියන්නේ? ඇයි ඔයා මේක ඡේදනය ගන්නෙ? ඇයි මේ අන්තිම උත්තර දෙකේ මේලේ ගන්නෙ? එතකොට ඒ ළමයා දෙන උත්තර අනුව එයාට ලකුණු දෙන්න ඕනේ. ඒ ලකුණු ඇතුළත් වෙන්න ඕනේ එයාගේ ෆයිනල් රිසල්ට් එකට. එතකොට තමයි මැස් ගන්න ළමයි රටෙන් බීවෙන්නේ. ඒ කතාව පැත්තට. මේ එතකොට දැන් දරුවෝ කීප දෙනෙක් මේක ප්‍රස්තාරිකව විසඳලා තිබ්බා. ගැටලුවක් නැහැ. ඊළඟට අර එක දරුවෙක් මෙන්න මේක ලියලා නැහැ. ඒක ඊටාම වරපතල වැරද්දක්. මම එයාට කිව්වා ඒක එහෙම නෙමෙයි කියලා. ඊළඟට මේක අර අපෝහනේ කොටස ඇත්තටම මේ ඒක ස්ට්‍රික් එක ඒකෙන් මම අතින් ඒක මේ වෙලාව නැහැ නමුත් මම කිව්වා ලකුණු 5ක් ඒකට වෙන් කරන්න කියලා 5ක් ඒකට වෙන් කරා එතකොට මේ දීලා තියෙන එකෙන් කොහොමද මේ අහන අසමානතාවය ලබා ගන්න දැන් මේක මම දිගටම පේපර් 3ක විතර රිපීට් කරා මේ මොඩල් එක මොකද 2019 20 කියන අවුරුදු දෙකේම මේක ඇහුවා මේ එක අසමානතාවයක් සුළු කරලා ඒ තුලින් වෙනත් අසමානතාවයක විසඳුම ගන්න. 2019 ඇහුවා 20ත් ඇහුවා. හරි. මොකද ඒගොල්ලන්ගේ මොඩල් පේපර් එකේ තිබිච්ච ගාන මම මේ දාලා තියෙනවා. මේ දිනේ ඒගොල්ලෝගේ දුන්න මොඩල් පේපර් එකේ තිබිච්ච ගාන. ඒගොල්ලෝ ඒක අවධාරණය කරලා තිබුණා. 2019 දුන්නා ඒගොල්ලෝ. 20ත් දුන්නා. එතකොට එහෙනම් මම දැන් මගේ පේපර් ගණනාවක ළඟ මේක රිපීට් කරා. දීලා තියෙන අසමානතාවයෙන් වෙනත් අසමානතාවයක් අපෝහණය කරන්න හැටි. ඔබට පේනවා මේක x වෙනකොට ඍණ x දාපුවම හරි. එතකොට එනවා 2 ඍණ x ධන 3 කුඩයිනෝ සමානයි 2 ඍණ x කියලා. ඒ කියන්නේ මේක තියෙන්නේ මේක තියෙන්නේ මේකනේ අපි විසඳපු ඉන්න මේකනේ ඔව් ඒතර ගන්න ඕනේ මේකනේ ඒතර x වෙනකොට ඍණ x දානවා දැන් ඔයාලට මතක ඇති කලින් හදපු ගණන් වල සමහර ඒවා තිබුණා x වෙනකොට x බෙදීම දෙක දාන්න තිබුණා x වෙනකොට මම ගිය සතියේ දුන්නේ කලින් පේපර් එකේ දුන්නේ ඒකේ ඊට වඩා වෙනස් එකක් තිබුණා අර ඒ වගේ ඔබ අවබෝධ කරගන්න ඕනේ මොකද්ද මෙතෙන්ද දාන්නේ කියලා දැන් මෙහෙම දාලා බලන්න මොකද වෙන්නේ කියලා දේවතාවා මේක ඍණ එළියට ගන්න පුළුවන් මාපාංකේ ඍණ එළියට ගන්නකොට වෙනසක් නැහැ. ඒ කියන්නේ ඍණ එළියට එනකොට ධන එක වෙලා නේද? මෙන්න මේකේ. ඔව් ගන්නට එනවා. x වෙනකොට ඍණ x දාපුවම මේක එනවා. ඒතර ඔබ ලියන්න පුළුවන් මෙන්න මේව ලස්සනට. යෙදීමෙන් දෙවතාවක්
x ඍණ 3 මේක පත් වෙනවා මේ නැත්නම් යන්න මගින් අර q එක හම්බ වෙනවා. ලැබි. හරි මේක ලැබෙනවා. එහෙනම් දැන් මේකේ විසඳුම හොයන්න ඕන. නම් අනිවාර්යයෙන්ම අර ලබාගත් උත්තරේ x වෙනුවට ඍණ x දාන්න ඕන. අට හරි එතකොට එහෙනම් මේකේ x වෙනුවට ඍණ x දාන්න ඕන. අරයට කලින් හම්බෙච්ච උත්තරේ. දැන් මේ මැද්ද ධන කරන්න නම් මුළු එකම ඍණයෙන් ගුණ කරන්න ඕනේ. එතකොට මේක ඍණ 4යට 3 ඔන්නෝම ඇවිල්ලා x ඍණ ඕනයි මේක පැටි මාරු කරලා ලියන්න. මේක තමයි විසඳුම ඇයියට ලැබෙන්නේ. හරිනේ දරුවන්ට පැහැදිලිද කියලා මම උපකල්පනය කරනවා. x වෙනුවට ඍණ x යෙදීමෙන් මේක මගින් මේක ලැබෙයි. හරි ඊට පස්සේ විසඳුම අර ලබාගත් එකේ x යෙන් සැට ඍණ x ගන්න. ඒක ඍණයෙන් ගුණ කරපුවාම අනිත් පැත්ත හැදෙනවා. හරිනේ ඒක මේක මේ කවුරු හරි මේක ලබාගත්ත කෙනෙක් ඉන්නවා පොඩක් අතුසන් හරියටම ලැබුම් කෙනෙක් ගොඩක් ඉන්නවා මහේසිකා සසංග තුමාස ඩිල්ෂාන් චතුලි බිනරි හරි හොඳයි බොහොම හොඳයි. ඒතර මේක හදාගන්න මේ අනිත් අය මේක යන්න මගින් මේ යන්න කියලා දින්නේ මගින් මේක ලැබෙනවා. ඒතර මේක නම් ඒක විසඳුම ගන්න නම් අර කලින් කිය විසඳුමේ x වෙනුවට ඍණ x දාන්න. දැන් එක දරුවෙක් මට මයින් අහලා තිබුණා එයා මෙතන ධන x කරලා ලකුණු තනින් පැත්ත ආරවලා හැබැයි මේ දෙක ඍණ කරලා නැහැ. ඒ කියන්නේ මේ දෙක ඍණින් උරු වෙලා නැහැ. ඒ වගේ වැරදි තියෙන අපරාධ. මට මෙතනදී ලකුණු පහයි වෙන් කරන්න මේ ඒ නිසා අර මේ ටිකට යන්නේ ඒතකොට ලකුණක් නැහැ. ඒක පොඩි අසාධාරණයක් තියෙනවා. ඒ කාමේ ලකුණු බෙදීමේ අසාධාරණයක් තියෙනවා කියලා මම පිළිගන්නවා. අසාධාරණයක් තියෙනවා. හරි. හොඳයි නේද? එහෙනම් අපි තත්කාලයන් තුන්වෙනි කාණ්ඩ. තුන්වෙනි එක මේ මම ඒක මම හිතන්නේ මේ ඒකේ මේ මෙතන මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේ ඕක කරපු කීප දෙනෙක් ඉන්නවා. මට පොඩ්ඩක් මම වොයිස් මැසේජ් එකක් දාන්න මම ඒගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නම් ඒකේ පොඩි මම අරන් තියෙන උත්තර හරි මට එක්කෙනෙක් දෙනෙක් කිව්වා මේ තේරෙන්නේ නැහැ කියලා. ඔව් තේරෙන්නේ නැහැ තමයි. මොකද ඒක ටිකක් වෙන විදිහට ඒක ප්‍රූව් කරන්න පුළුවන්. මම අරන් තියෙන පොයින්ට් එක. ඒ නිසා කතා කරන්න ඒ සම්බන්ධයෙන් මේ අනිවාර්යෙන් ඒක කතා කරන්න අනිත් අයට දැන් සංකීර්ණ සංඛ්‍යා දවස් සති දෙකක් විතර ගියාම අපි මේ කෙටි ප්‍රශ්න පත්‍ර වල දීපු ගණන් ටික ඔක්කොම මම මුලින් ඉඳලා හදවනවා. පන්තියේදී අපි ඒ ටික හදවනවා. ඊළඟට මේ ලිමිට්ස් ගන්න. මේක මම මේ හදලා තියෙන්නේ අර 85 ගානේ මොඩල් එකේ විදිහ තමයි. ඒ කියන්නේ අර xn ඍණ n බෙදීම x ඍණ a තියරියක් දෙනවා. sin θයට θ තියරියක් දෙනවා. ඒ දෙකම යෙදෙනවා. ඒ සිද්ධාන්ත දෙකම මෙතන යෙදෙනවා. ඔබට පැහැදිලි ඇති මේ sin θයට තියෙන තියරි එක මෙතන යෙදෙන්න මේක සකස් කර ගන්න ඕනේ. ඔය විදිහටමයි තියෙන්නේ 85 ගාන. 85 නෙමෙයි 2015. 2015 ගාන දැන් මෙතන සකස් කර ගැනීමක් කරන්න ඕනේ. හරි. අපිට තේරෙන්නේ නැති සකස් කර ගැනීම කරලා තියෙන හැටි.
අර දෙක කියන එක ලියාගෙන තියෙනවා 8 3 එකේ බලය කියලා. හරිනේ. එතකොට යට එනවා x කියලා එකක්. sin 2x යට දෙකක් දාගත්තා. 2x දාගත්තා. එතකොට මේ දෙක කැපෙන්න දෙකක් ලිමිට් එකේ ඉස්සරහට දාලා තියෙනවා. හැබැයි දැන් මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ওই තියරි එකේ xn ඍණ a බෙදීම x ඍණ a ලිමිට් xa කියලා තියෙන්න ඕනේ. xa කරා. මෙන්න මෙයාගේ මේ කරා යන විදිහ ලිමිට් එක තියෙනවා. දැන් මෙතන එහෙම නෙමෙයි තියෙන්නේ x බිඳුව කියලා. මෙතන තියෙන්නේ 8 ධන x. මෙතන තියෙන්නේ ඍණ 8. ඒතකොට ගානට x හැදෙනවා. එහෙනම් මෙතන දැන් ලිමිට් එක වෙනස් වෙන්න ඕනේ 8 ධන x 8 කරා කියලා. හැබැයි අපිට ඕන විදිහට ලිමිට් මාරු කරන්න බෑ. තියෙන එකට තුල්‍ය වෙන්න ඕනේ. ඒතකොට 8 ධන x 8 කරා යනවා කියන්නේ x බිඳුව කරා යාමට තුල්‍යයි. එතන මම පැහැදිලි කරලා තියෙනවා. ඊට ලිමිට් වෙන වෙනම දාලා අර NA ඉන්ක්‍රිමන්ට් තියරිය දාලා ගිහින් තියෙනවා. ඒතකොට එතන මට ඔයගලන්ට මතු කරන්න තියෙන පොයින්ට් එක හැටියට තියෙන්නේ අන්න අර xn ඍණ a න් බෙදීම x ඍණ a කියන එකයි ලිමිට් sin θ ට θ එකයි කියන එක දෙකම මෙතන මේ වැඩ කරනවා. 2015 ගාන අරන් බලන්න ওই විදිහමයි තියෙන්නේ. ওই විදිහටමයි තියෙන්නේ. ඊළඟට මේ ස්පර්ශක අභිලම්බ මේ තියෙන්නේ ඔයගලන්ගේ සිලබස් එකේ දීලා තියෙන වක්‍රයක් මේ අරන් තියෙනවා. ක්‍රිප්ස් එක. ඔයගලන්ගේ සිලබස් එකේ නම් කරලා තියෙන වක්‍රයකට ඇදී ස්පර්ශකයේ අභිලම්බය තමයි මම මේ අරන් තියෙන්නේ. මේකත් මම අර මොඩල් පේපර් එකකින් ගත්තේ. ඒ මොකක්ද මේක x වර්ගයට 16 ධන y වර්ගයට 9 සමාන 1 මේ ඉලිප්ස් එක. ස්පර්ශකයේ සමීකරණකින් පුළුවන් මේක අවකලනය කරලා dy/dx අරගත්තාම එතන තියෙන්නේ ඉතින් ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි. ඊට පස්සේ ඒක හොයලා තියෙනවා. ඊට පස්සේ අභිලම්බය හොයනවා නම් අර ස්පර්ශකයේ අනුක්‍රමණයේ ඍණ එකයට පරස්පරය ගන්න බෑ. අභිලම්බය අනුක්‍රමණය ගන්නකොට ස්පර්ශකයේ අනුක්‍රමණයේ ඍණ එකයට පරස්පරයනේ. කාරණා පැහැදිලි ඇති කියලා මම හිතනවා දරුවෝ. හරි. ඉතින් ඊට පස්සේ ස්පර්ශකයේ සමීකරණ ගන්න තියෙනවා. එහෙනම් අභිලම්බය අනුක්‍රමණය කියන්නේ අර ස්පර්ශකයේ අනුක්‍රමණය උඩයට මාරු කරලා එන එක. මෙතන තියෙන්නේ ඍණ 4න් 3යි x බෙදීම y නේ. එතකොට ධන 3න් 4යි x බෙදීම y එනවා. එතකොට මේ එහෙම නැත්නම් මෙන්න මෙතනින් ගත්ත එක මේ තියෙන්නේ. දැන් ස්පර්ශකයේ සමීකරණය තියෙනවනේ x යට 4 cos θ ධන y යට 3යි sin θ කියලා. සමාන 1 කියලා නේ තියෙන්නේ. ඒතර මෙතන මේකේ අනුක්‍රමණයේ ඉන්නේ ඍණ මේකේ අනුක්‍රමණයේ ඉන්නේ ඍණ a යට b නේ. එතකොට මේ එකේ උඩයට මාරු කරලා පරස්පරය ගත්තාම කෙලින්ම එනවා මේ අභිලම්බය අනුක්‍රමණය. එහෙම නැත්නම් අතරින් ගත්ත හැකි. dy/dx එකයට ඍණ dy/dx නේ. අභිලම්බය අනුක්‍රමණය කියලා කියන්නේ අභිලම්බය අනුක්‍රමණය සමානයි එකයට ඍණ ස්පර්ශකයේ අනුක්‍රමණය. උනෝක p ඊළඟට. එතකොට ඒක ගත්ත හැකි. ඒ කියන්නේ එතකොට 4ට 3යි cot θ tan θ. ඒක ගත්ත හැකි. කාරණා පැහැදිලි කියලා මම හිතනවා. මෙතන තියෙනවා ඍණ 3ට 4යි cot θ නේ. එහෙනම් 4ට 3යි tan θ. ඒතර අභිලම්බයේ සමීකරණේ තියෙනවා. දැන් ඒක අර බිඳුව ඍණ 7ට 6 ලක්ෂය අර යනවනම් මේ ආදේශ කරපුවාම sin θ භාගයයි කියලා එනවා. ඒ කියන්නේ θ phi බෙදීම 6 කියලා එනවා. sin θ භාග වෙච්ච බලයේ θ phi බෙදීම 6 වෙන්න ඕනේ නැහැ. නමුත් මෙතන මේ θ තියෙන්නේ බිඳුවේ සිට 90 දක්වා. ඒක ඩිෆයින් කරලා දෙන්න. බිඳුවයි 90යි අතර කියලා තියෙන්නේ. බිඳුවේ සිට නෙමෙයි. මම සමාන ලකුණු වලදී තියෙන එක කපලා දාන්න. මාකී එකේ තියෙන සමාන ලකුණක් ඇතිලා. θ පැත්තට සමාන ලකුණක් ඇතිලා තියෙනවනේ. ඒක එමෙන්නේ නැහැ. එතකොට එතන ඒක තමයි එතන පොයින්ට් එක. එතන පොයින්ට් එක ඒක. ඒ ගානේ පොයින්ට් එක ඒක.
එතකොට θ සමානයි π බෙදීම 6 වෙනකොට මොකක්ද ලක්ෂය කියලා හොයලා තියෙනවා. ආනේ හොයන්න දෙයක් නැහැ. θ හි අගේ සොයන්න විතරයි. θ හෙව්වා π බෙදීම 6. θ කියන්නේ π බෙදීම 6. ඉතින් බලන්න දැන් මේවා බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ. නිවැරදි දැනුම මත පිළිట్లా තියෙනවා නම් කාලය විතරයි හරස් වෙනවා නම් හරස් වෙනවා. කාලය හරස් වීමක් පමණයි. බලන්න අතුසන් මේක හදපු ළමයි බලා ගන්න කැමතියි. මේක හදපු අය ගොඩ දෙනෙක් ඉන්නවා. බොහොම හොඳයි. සතුටුයි මට. ඒ කියන්නේ ළමයි දිනුනෙලා තියෙනවා. එහෙනම් පළවෙනි ප්‍රශ්න පහ ඉවරයි. පළවෙනි ප්‍රශ්න පහ ඉවරයි. දැන් එහෙනම් අපි ඊළඟ අපේ ටාගට් එක. දෙවෙනි ප්‍රශ්න පහ. මේක x විශයෙන් අවකලනය කරලා එනයි මේ අනුකලය ගන්න කියනවා. ඒ කියන්නේ අර ප්‍රතිව්‍යුත්පන්නයේ අදහස මම එතන බැලුවේ. ප්‍රතිව්‍යුත්පන්නයේ අදහස. ඒ කියන්නේ යමක් අවකලනය කරපුවාම d and dx gx අවකලනය කරපුවාම අපිට fx හම්බ වෙනවා නම් fx අනුකලනය කරපුවාම එන උත්තරේ gx ධන c වෙනවා. gx ධන මේකේ c කතාවක් නෑ වගේ දැන්. උත්තරේ c කියලා එනවා. ඔව්. c අභිමත නීතිය. එතන ලකුණු පහ අනිවාර්යෙන් අභිමත නීතිය කියන එකට හම්බෙනවා. ඒ නිසා ඔබ මේ අභිමත නීතිය කියන එක ලියන්න ඕනේ. එතකොට එහෙනම් ඊළඟට 7 වෙනි ගාන. හරි ඒ ගානේදී තනිකරම අවකලනයක් තිබුණේ වෙන මොකක්වත් නෙමෙයි. tan inverse x වල අවකලනය. ඒකයට එක දන x වර්ගය පාවිච්චි කරලා. ඉතින් වතාවක් f dash x ට ගිහිල්ලා ඉතින් සුළු කරලා ගන්න ඕනේ. ඉතින් කෙලින්ම අර කියනවා නම් බඩේ බත් වගේ ගානක් නේ. හරි. මේකේ තියෙන ගොඩාක් ගණන් තියෙන්නේ අර මොඩල් පේපර් එකේ දුන්න ගණන් තියෙන්නේ. මේකේ මම දාලා තියෙන්නේ ගොඩක් ඒවා. ඊළඟට අර භ්‍රමණ පරිමාණ. ඔබ දන්නවා කිසියම් මේ ආරංචු මාත්‍රය x දුරින් delta x පදල 0 මේක y. එතකොට මේකේ පරිමාව v සමානයි 5y වර්ගය dx අනුකල. මෙතන බිංදුව ඉඳලා 3ට. y මොකක්ද කියන එක මේකේ හොයාගත්තා. ඒක මේ වක්‍රයේ සමීකරණේ දීලා තියෙනවා. වක්‍රයේ සමීකරණේ දීලා තියෙනවා. y කියන්නේ x යට වර්ගමූල x වර්ගය දාන 9. ඉතින් ඊට පස්සේ අනුකලනය කරලා සීමාව දාන්න තියෙනවා. හරි. ඒක. ඊළඟට අපි 8 වෙනි ගානට ගියොත් 8 වෙනි ගානට ගියොත් ඒ ගැටලුවේ මෙන්න මෙහෙම තියෙන්නේ දෙකේක ලක්ෂ්‍ය හරහා ඊහා කිව්වලදී x අක්ෂය සහ y අක්ෂය හම්බ වෙනවා. හරි. ඊහා කිව්වලදී x අක්ෂය සහ y අක්ෂය හම්බ වෙනවා. මේ PQ වල මෙතන PQ නේ. මෙතන P මෙතන Q. එතන මෙතන මම අරන් තියෙනවා A බිඳුව කියලා. මෙතන අරන් තියෙනවා බිඳුව B කියලා. දැන් මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ පතය අන්නර x දාන 2y සමානයි 2xy කියන වක්‍රය මත පිළිනවා කියලා පෙන්නන්නේ. ඉතින් අපි පතයක් හොයන හැම වෙලෙම මධ්‍ය ලක්ෂයේ පතේ හොයන්න තියෙන්නේ. ඒක x බා y බා කියලා ගන්න එක තමයි සූත්‍රය. අරගෙන අපි x බා y බා අදංගු සම්බන්ධයක් ගොඩනගනවා. ඒ සම්බන්ධය ගොඩනගපුවාම එන්න ඕනේ අර x බා දාන 2y බා සමානයි x 2x බා y බා කියලා. එහෙනම් මේකේ x වෙනකොටයි y වෙනකොට x බා වෙනකොටයි y බා වෙනකොටයි xy යොදපුවාම ඒ කියන්නේ අර x බා y බා මගෙන් චුට්ට වෙනවා කියන එකනේ මේකෙන් ඔප් වෙලා තියෙන්නේ.
මේක ලබා ගැනීම තුළ ඔප්පු වෙලා තියෙන්නේ මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩායම් වලින් මෙන්න මෙයාව තෘප්ත වෙනවා කියලා. කාවද? මෙයාව තෘප්ත වෙනවා කියන එක තමයි ඔය ඔප්පු වෙලා තියෙන්නේ. මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩායම් වලින් මේ පතය තෘප්ත වෙනවා කියන එක තමයි මේකෙන් ඔප්පු වෙලා තියෙන්නේ. තෘප්ත වන බව. එතකොට මේක සාධාරණ අවස්ථාවක් නේ අපි මේ අරන් තියෙන්නේ. එහෙනම් ඒ කියන්නේ ඕනෑම ආර සඳහා මේක වෙනවා. ඒ කියන්නේ සියලුම මධ්‍ය ලක්ෂ්‍ය මේ පතේ උඩ පවතිනවා කියන්නේ. සියලුම මධ්‍ය ලක්ෂ්‍ය මේ පතේ උඩ පවතිනවා කියන කාරණාව. හරි නේද? හරි. ඉතින් ඒක බලන්න අත උස්සන්න ඒකට ලකුණු තියෙන අය 25ම. right. ඉතින් එතන මේ අර මේ පතය කියන සංකල්පය හරියට ග්‍රහණය කරගන්න ඕනේ. එතන ඒක ඔයගොල්ලෝ ග්‍රහණය කරගන්න ඕනේ හරියට. ඒකයි මෙතන තියෙන පොයින්ට් එක. ඒක හරියට ග්‍රහණය කරගන්න. දැන් මේ සිතුවිලි ටික හරියට මනසේ තැම්පත් වෙන්න ඕනේ. කොහොමද යම් විචාරේ ලක්ෂයක් දෙන ලද පතයක් උඩ තියෙනවා කියලා ඔප්පු කරන්නේ කියන එක. විචාරේ ලක්ෂයක් දෙන ලද පතයක් උඩ තියෙනවා කියලා ඔප්පු කරන්නේ. අපි මේ විචාරේ ලක්ෂයේ කණ්ඩායමක ගන්නවා x bar y bar. අරගෙන දීලා තියෙන data පාවිච්චි කරලා ඒ x bar y bar මගින් අර දීලා තියෙන පතේ තෘප්ත වෙන බව ඔප්පු වෙන ඒ අදාළ සම්බන්ධය ලබා ගන්නවා. මේක ලබා ගත්තට පස්සේ එළිම මේක උඩ තියෙනවා කියන එක තහවුරු වෙනවා. තහවුරු වෙනවා. ඉතින් ඒක ලබාගෙන තියෙන්නේ අර අනුක්‍රමණ දෙක සමාන කිරීමෙන්. ඒක ඉතින් මම මෙතන කතා කරන්න ඕනේ. ඊළඟට මේ වෘත්තේ ගාන. වෘත්තේ ගාන. දැන් මේ වෘත්තේ ගානේ තියෙන්නේ බිඳුව බිඳුව හා බිඳුව දෙක ලක්ෂ්‍ය හරහා යන මේ වෘත්තේ පරිධිය සමච්ඡේදනය කරන වෘත්තේ සමීකරණය. පරිධිය සමච්ඡේදනය කරනවා. එතකොට මම ඔය පරිධිය සමච්ඡේදනය කියන concept එක කලින් කතා කරලා තියෙනවා. එතකොට ඒ concept එක ඔළුවේ නැති කෙනෙකුට මේක හදන්න බෑ. දැන් මෙන්න මේ ඔය දීලා තියෙන වෘත්තේ මේ කියලා ගන්නවා. දැන් මෙයාගේ පරිධිය සමච්ඡේදනය වෙන්න නම් මෙන්න මේ වෘත්තේ විස්කම්භයක දෙකලවර හරහා අදාළ වෘත්තේ යන්න ඕනේ. මෙයාගේ විස්කම්භයක දෙකලවරින් යන්න ඕනේ. තව විදිහින් කියනවා නම් පොදු ජාය අර සමච්ඡේදනය වනු ලබන වෘත්තේ මෙයාගේ සමච්ඡේදනය වෙන්නේ අන්නේ වෙන එක්කෙනාගේ කේන්ද්‍රය හරහා යන විදිහට තියෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ විස්කම්භයක දෙකලවරින් යන්න ඕනේ කියන එකනේ. ඉතින් කොහොමද අපි මේක විසඳලා තියෙන්නේ? ඉස්සල්ලාම අර දීලා තියෙන ලක්ෂ දෙක හරහා යන විදිහට ඉස්සල්ලාම අවශ්‍ය වෘත්තය ගන්නවා සාධාරණ වෘත්තය විදිහට. බිඳුව බිඳුවයි බිඳුව දෙකයි හරහා යන නිසා එකක් c වලගේ බිඳුව කියලා එනවා. අනිත් එක f සමානයි ඍණ 1 කියලා එනවා. එතකොට තව එක தත්ත්වය හොයන්න තියෙන්නේ g විතරයි. c බිඳුවයි f ඍණ 1යි කියලා එනවා. එතකොට මේ වෘත්ත දෙකේ සමීකරණ දෙක අඩු කරලා අපිට පුළුවන් පොදු ජායේ සමීකරණය හොයාගන්න. මේ සමීකරණ දෙක අඩු කරලා පොදු ජායේ සමීකරණය හොයාගන්න. මේ පොදු ජාය කියලා කියන්නේ මෙන්න මේ රේඛාව. එතකොට ඒක උඩ අනිවාර්යයෙන්ම මේ මුලින් දුන්න වෘත්තයේ කේන්ද්‍රය පවතිනවා. එහෙනම් ඒකට ආදේශ කරලා තෘප්ත කරපුවාම අර ජීවලගේ අපිට හම්බ වෙනවා. ජීවලගේ ඍණ 10 කියලා. එනවා අවශ්‍ය වෘත්තය. එච්චරයි. චරයි තියෙන්නේ. මම කැමති දැනගන්න මේක හදපු අය. කියන්නේ සරල concept එකක් තියෙනවා. මේක හදපු අය. ඉතින් මට මේකට සමාව දෙන්න බෑ. මේ වැරද්දට ඔබට කොහොමද සමාව දෙන්නේ කියන්නේ ඔයාලා? වෘත්තයක් වගේ තවත් වෘත්තයක පරිධිය සමච්ඡේදනය වීම කියන එක කොයිතරම් සාකච්ඡා කරලා තියෙන දෙයක්ද? අන්න දැන් හිතට ගන්න. දැන් ඔබ හිතන්නකොට කොහෙද මට මේ සිතුවිල්ල පහළ නොවුනේ? මොකක් නිසා මට මේක පහළ නොවුණාද? අන්න ඒ ගැන හිතන්න ඕනේ. ඒකයි ඉතින් මෙතන තියෙන පොයින්ට් එක. මොකක් නිසා පහළ නොවුණාද? පේපර් ක්ලාස් එකකින් ගන්න යන්නේ හිතලා බලන්න.
මොන සිතුවිලි වල අඩුවකින්ද මේක උනේ කියන එක. අන්න එතකොට ඒ අත්දැකීමේ අඩුපාඩුව මනසට කිදා බහැලා නැවත ඒක කිසිදාක තමුන්ට මේ අඩුපාඩුවක් ලෙස නොපවතින ලෙස ඒක මනසට කිදා බෑ. මනසේ ස්වභාවයක් ඒක. අපි මෙනෙහි කරන දේවල් අපේ මනසේ ස්ථාවර වෙනවා. කන්සෙප්ට් විදියට, සංකල්ප විදියට. ඒතකොට ඒවා අවශ්‍ය තැන් වලදී ඩෙස්ක්ටොප් එකට එනවා ගානට. අදාළ බටන් එක ක්ලික් වෙන්න විතරයි වුනේ. ඉතින් එහෙම නැතුව පේපර් ක්ලාස් කියන එක ස්ටඩි කරන්න එපා. මම කියන්නේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව වුණත් ඔබට ඔය දේ තමයි කරන්න වෙන්නේ. හරි. ඒක හිතන්න ඕනේ. හරි. එහෙනම් අපි යනවා අවසාන ගැටලුවට. ඒක නම් ඉතින් මම හිතන්නේ මොනවද කරන්න දෙයක් නෑ කියලා නේද? ඒක ඉතින් අර සරලම දෙයක් නේද? සරලම දෙයක්. ඒක මම හිතන්නේ කතා කරලා නෑ කියලා. ඉස්ලාම් මූල 3x වෙන sin x r cos x දන alpha ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා දෙනවා. මේ එනයි ඉතින් මේ සමීකරණය විසඳන්න කියලා කියනවා. ඊට පස්සේ ඉතින් දෙයක් නැහැ නේද? ඒක ලබා ගන්න. ඊට පස්සේ එන අර කැලල සමාන වෙනවා මේකට. එන ඍණ භාගයට සමාන වෙනවා. එහෙනම් 2x ධන පයි බෙදීම සමානයි cos මෙතන චුට්ටක් වරදලා තියෙනවා දෙවෙනි පේළියේ cos කියලා තියෙන එක මම අතහැරලා ඒක තියෙනවනේ cos 2x ධන පයි බෙදීම 6 ඒකේ cos කියන වචනේ වැදිලා නැහැ. වැදිලා නැහැ නෙවෙයි ලියන්නේ. සමානයි cos 2යි පයි බෙදීම 3. මම මෙතන මේක විතරයි ලියලා තියෙන්නේ. එහෙම වැරදි. මෙතන cos කියලා එන්න ඕනේ. cos 2x ධන පයි බෙදීම 6 සමානයි cos 2යි පයි යට 3. ඇයි ඒ 2යි පයි යට 3 ගත්තේ? ඇයි ඍණ භාගය මෙතන තියෙන්නේ? කොසයිනේ ප්‍රධාන ප්‍රාන්තරය මොකක්ද? 0.180. එතකොට මෙතනදී විච්ච ඍණ භාගය වෙනුවට අපි කොසයිනයක් දානවා නම් ඒ කෝණය තෝරන්න ඕනේ ඒගොල්ලෝ මේ අතරින් විතරයි. ඍණ භාගයෙන් ලැබෙන්නේ cos 120. මේකෙන්නේ කෝණයක් තෝරන්න ඕනේ. ප්‍රධාන ප්‍රාන්තරයේ කොසයිනේ මේකනේ. ඒතර මේකෙන් තමයි කෝණයක් තෝරන්න ඕනේ. තේරුවා වෙන කෝණෙන්නේ මේක. ඍණ භාගය වෙනකොට cos 2යි. මෙතන cos කියන වචනේ නෑ. මේක ලියා ගන්න. මේක වැරදි. ඊට පස්සේ තමයි එන මේ සමාන වෙන්නේ මේ ඒක අර x වලගේ උක්ත කරන්න. බලන්න ඒක හරියට උස්සන්න බලන්න. ඒ ගාන හරියට. ඉතින් බලන්නකො ඒක මේ ඒකත් වරද්දලානේ සමහර අය. ඉතින් කොහොමද වැඩේ කරන්නේ? තමුන්ගේ හිතෙන් අහලා බලන්න. මේවා කොහෙද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට වෙලා තියෙන එක දෙයක් මම කියන්නම්. දැන් හතර ගණ පටලගෙන ඉන්නවා මේ වෙලාවේ. ඔහොම ගිහින් මේ වැඩේ කරන්න බෑ. ඔය හතර දිබ්බාගේ පන්ති වල දෝන එක නවත්තන්න. මගේ එක නවත්තලා දානවා ඒකම. යහපතක් කරනවා නවත්තගන්න. හරි හතර වටේම හැම පන්තියෙම අර පන්තියයි මේ පන්තියයි ඔක්කොම පටලගෙන මේක කරන්න බෑ. දැන් මේ කාලේ මේ පේපර් ක්ලාස් වල කන්සන්ට්‍රේට් කරන්න. පේපර් ක්ලාස් වල වැඩ ටික හරියට කරේ නැත්නම් මේ ටිකේ මොහොම නෙමෙයි ඕන වැඩක් කරලා බලන්න. කරන්න බෑ. ඒ ටික හරියට කරන්න. පේපර් ක්ලාස් එක කියන එක. හරි. දැන් දූලි බලවෙන්ද ඉඳලා ඔයගොල්ලන්ට දීලා තියෙනවා 2020 ඉඳලා ආපස්සට පේපර් 10ක්. 10ක් කියන්නේ අවුරුදු 5ක්. දැන් ඊට එකක් කරපුවාම ඔයගොල්ලෝ ආයෙ මොකුත් නැහැ බලන්න ඔයගොල්ලන් ගොඩනැගිලි තත්ත්වය මොකක්ද කියලා. බලන්නකො ජූලි මාසේ අග වෙනකොට ලබන මාසේ අග වෙනකොට දැන් ඔය 40 ගණන් වල ඉන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. ඔය මං කියන වැඩ ටික කරමු. ඒගොල්ලෝ ඔක්කොම 65 වන්නනවා. ඔය 40 ගණන් වල ඉන්නේ නැහැ ඔක්කොම 65 වන්නනවා. 75 වන්නයිද නැද්ද කියලා කියන්න මට බෑ. ඒක ලොකු චැලෙන්ජ් එකක්. 80ත් එහෙමයි. මේ ඉතින් ඒ නිසා යථාර්ථය නම් 65 වන්න 60 60ට උඩින් යනවා. ඔය 40 ගණන් වල ඉන්නේ නැහැ ඔක්කොම අදිනවා එතෙන්ට. හරි මේ තව පේපර් දැන් අද දැන් මේ මාසේ තව එකක් තියෙනවානේ මේ මාසේ තව එකක් තියෙනවා හරි
ඉතින් ඔබ එනවා ඉතින්ට. ඉතින් කියන දේ අහලා ඒ කටයුත්ත හරියට කරන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. කියන දේ අහලා ඒ කටයුත්ත හරියට කරන්න. හරි නේද? ඕක තමයි මට කියන්න තියෙන කාරණා. දැන් එහෙනම් ෆස්ට් එක ඉවරයි. දැන් සෙකන්ඩ් එකට ගියොත් සෙකන්ඩ් එකේ ටිකක් අමුතුම ආකාරයේ ගැටලුවක් මේක. මම පේපර් එක දෙනකොටත් කිව්වා මේක අමුතුයි කියලා. මම ඉක්මනට ඉවර කරනවා. මම හිතන්නේ වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ. තව පැයකින් විතර මම මේක ඉවර කරනවා. දෙක යනකොට ඉවර කරනවා. තව පැයක් යන්නෙත් නැහැ. හරි. මොකද එච්චර ලොකුවට දේවල් කතා කරන්නේ නැහැ. හරිද? දැන් මේකේ මෙන්න මේ ගාන විශේෂයි. දැන් මේක පොඩ දෙනකොට මේක තේරෙන්නේ නැහැ. මම දන්නවා දෙනකොටම තේරෙන්නේ නැහැ කියලා. දැන් මේකේ x වර්ගය දාන ax දාන b වර්ග සමීකරණය සලකන්න. මේ a හා b තාත්වික වේ. alpha beta යන මෙම සමීකරණයේ මූලය ගනිමු. මාපාංක alpha සමානයි මාපාංක beta සමාන 1 නම් එවිට මාපාංක b සමාන 1 වන බව පෙන්වනවා. ඒක නැති. ඔය තියෙන්නේ. ඒක හරියි. දැන් මේ එක්සැම්පල් එකෙන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ අර නම් කියලා තියෙන අසම්භාව්‍ය ප්‍රකාශ මම කියනවානේ කවදාකවත් අනිත් පැත්තට ඔප්පු කරන්න එපා කියලා කියන්නේ සමහර ඒවා අනිත් පැත්තට හරියන්නේ නැහැ කියන එකනේ. මේක එහෙම එකක්. ඒ කියන්නේ මාපාංක ඇල්ෆා සමානයි මාපාංක බීටා සමානයි 1 නම් මාපාංක b 1යි කියන එක හරි. ඒක හරි. හැබැයි මාපාංක b 1යි වෙච්ච පළියට එහෙම වෙච්ච පළියට මේක වෙන්න ඕනෙම නැහැ කියන එක තමයි මම මේ ඔප්පු කරන්න කියන්නේ. නමුත් දැන් ඔබ ඔය ගණිතයේදී සමහර ඔය විශේෂයෙන් ඇප්ලයිඩ් වල එහෙම දේවල් අනිත් පැත්තට ඔප්පු කරනවානේ. k විශාලයි 1 නම් e රතේට b රතේ පසු කළ හැකි බව පෙන්වන්න කිව්වහම ඔයගොල්ලෝ අනිත් පැත්තට ඔප්පු කරනවා මෙන්න මෙහෙම. a රතේ b රතේ පසු කරන්නේ ඇයි හිතමු කියලා නම් k විශාලයි කියලා ඔප්පු කරනවා. නමුත් කියන්නේ ඒක නෙමෙයි. හොඳ වෙලාවට ඇප්ලයිඩ් වල තියෙන ස්ටේට්මන්ට් ගොඩක් ඒවා දිව්‍ය සම්භාව්‍ය. මේ පැත්තටයි දෙපැත්තටම හරි ඒවා තියෙන්නේ. හැබැයි ඒවා දීලා තියෙන්නේ මේ පැත්තට හරි වගේ. k විශාල එක නම් කියලා මේක දීලා තියෙනවා. ඔක නම්මානම් ඔක මොනක් කියලා දුන්නා නම් අවුලක් නැහැ. ඒක අනිත් පැත්තට ඔප්පු කරන්න පුළුවන්. එහෙම නැත්නම් දෙනකොටම ළමයි බහුලව කරන පැත්තෙන් දුන්නා නම් ඉවරයි. මේ දෙකම කෙරෙන්නේ නැහැ. ඉතින් ගණිතය අනිත් පැත්තට හරවව හදනවා කට්ටිය. සුද්ධ ගණිතේ නම් මට ඊයේ කෙනෙක් කිව්වා මේක අනිත් පැත්තට හදන කතාවක් මම එයාට ලකුණු දාන්න එපා කිව්වා. දෙන්නේ නැහැ. දැන් මෙතන මම වෙන්නලා හදන්නේ මේ මාපාංක b එක වෙච්ච පළියට එක වූ පළියට මාපාංක ඇල්ෆා මාපාංක බීටා එක වෙන්න ඕනේ නැහැ. එහෙම නොවෙන්නත් පුළුවන් කියලා. කවුන්ට් එක්සැම්පල් එකකින් පෙන්නනවා. ප්‍රතිනිධිතුන්ගේ කොහොමද? මම ඇල්ෆා කියන්නේ භාග බීටා කියන්නේ ඍණ 2 කියලා අරගන්නවා. හරිද? දැන් ඒ ඇල්ෆා සමානයි භාග බීටා සමානයි ඍණ 2 විට හරි මේ මම අර වර්ග සමීකරණය ගොඩනගලා AB මොකක්ද කියලා එතන පෙන්නලා තියෙනවා. A වලයි B වලයි යගේ මොකක්ද කියලා පෙන්නලා තියෙනවා. හරි ඒතකොට මම අරන් තියන්නේ එහෙම වෙන විදිහට තමයි මේ වර්ග සමීකරණය මෙතන ඕනෙම නැහැ. වර්ග සමීකරණය ගොඩනගන්න ඕනෙම නැහැ. වර්ග සමීකරණය ගොඩනගන්න නැතුව බෑ නේද මෙතන. ඉන්නකෝ මම මේක කල්පනා කරනකොටත් ඒක මම හිතුවා. දැන් අපිට ඕනේ මාපාංක b එක නම් මාපාංක ඇල්ෆා මාපාංක බීටා එක වෙන්න ඕනේ නැහැ කියන එක ප්‍රූව් කරන්න ඕනේ. එතකොට දැන් b වලගේ එක වෙන්න අපි කොහොමද ඇල්ෆා බීටා සිලෙක්ට් කරන්නේ? ඒතර ඇල්ෆා බීටා සිලෙක්ට් කරන්න අපිට පුළුවන් අතනින් පුළුවන් නේ මාපාංක ඇල්ෆා බීටා සමානයි මාපාංක බීටා කියන කතන්දරේ යූස් කරන්න පුළුවන් නේ අපිට මාපාංක ඇල්ෆා බීටා සමානයි මාපාංක b කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මම කරලා තියෙන්නේ කෙලින්ම වර්ග සමීකරණය හදලා ඒ තුලින් ab නිර්ණය කරලා තියෙන්නේ.
වර්ග සමීකරණයම හදලා තියෙනවා. ඇල්ෆා මෙහෙමයි බීටා ඍණ 2යි කියලා ගත්තාම වර්ග සමීකරණය අරගත්තාම මට පේනවා A වලගේ 3ට 2යි B වලගේ ඍණ 1යි කියලා. දැන් ඒ වෙලාවේ මාපාංක B කියන්නේ මාපාංක ඍණ 1. හරි. මම අරන් දිනනවා ඇල්ෆා කියන්නේ භාගයයි බීටා කියන්නේ ඍණ 2යි කියලා. ඊට පස්සේ ඒකට ගැලපෙන සමීකරණය අරගෙන A වලගේ 3ට 2යි B වලගේ ඍණ 1යි කියලා අරන් දිනනවා. එතකොට එහෙනම් මාපාංක B කියලා සමාන වෙන්නේ මාපාංක ඍණ 1යි. ඒ කියන්නේ 1යි. ඒ කියන්නේ අර මාපාංක B සමාන 1 කියන එක මේකේ පවතිනවා. ඊළඟට මම මාපාංක ඇල්ෆා මාපාංක බීටා අරන් පෙන්නනවා. මේ දෙකෙන් එකක්වත් එකට සමාන නැහැ කියලා. මාපාංක ඇල්ෆා සමානයි 1 මාපාංක බීටා සමානයි 1. එහෙනම් මාපාංක B සමාන 1 නම් එයින් අනිවාර්යෙන්ම මාපාංක ඇල්ෆා සමානයි මාපාංක බීටා සමාන 1 අනුගමනය නොවේ. අනිවාර්යෙන්ම අනුගමනය වෙන්නේ නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒතර මම මෙන්න මේ ඇල්ෆා බීටා සිලෙක්ට් කරලා දිනා. මේකට තමයි අර කවුන්ට් එක්සැම්පල් එක කියලා කියන්නේ. මම මේක සිලෙක්ට් කරලා දැන් වෙන ජෝඩුවක් ගන්න පුළුවන් මේකට. 4න් 1යි ඍණ 4යි. 4න් 1යි ඍණ 4යි ගන්න. ප්‍රශ්නයක් නැහැ. ඇල්ෆාට 4න් 1යි බීටාට ඍණ 4යි ගන්න. එතකොටත් ඔයගලන්ට වෙන්නේ මාපාංක B වලගේ එකට සමාන වෙනවා. ඒන වර්ග සමීකරණය ගොඩනගපුවාම ඔයගලන්ට වෙන්නේ මාපාංක B වලගේ 1යි කියලා. හැබැයි මාපාංක ඇල්ෆායි මාපාංක බීටායි ගත්තාම එකට සමාන නැහැ. දැන් තවත් පුළුවන් මෙතන 5න් 1යි ඍණ 5යි. 5න් 1යි ඍණ 5යි. එතකොටත් ඔබට වෙන්නේ මාපාංක B වලගේ එකට සමානයි. නමුත් මාපාංක ඇල්ෆාවත් මාපාංක බීටාවත් දෙන්න එකිනෙකටවත් එකට සමාන නැහැ. හරි ඒතර මේක හොඳ එක්සැම්පල් එකක්. ඔබට තව පැත්තකින් තේරුම් ගන්න අසම්භාව්‍ය ප්‍රකාශයක විලෝමය අනිවාර්යෙන් සත්‍ය විය යුතු නැහැ කියන කාරණා. ඊළඟ මේ B කොටසේ ගන්න මේ වර්ග සමීකරණ ගන්න කුඩා නිසා මේ ගන්න මම හදලා දැම්මා. මේක මම හදලා දාපු ගැටලුවක්. නමුත් මේක ටිකක් අඩුවෙන් ඔයගලන්ගේ කම්බයින් මැත්ස් වල පරීක්ෂා කරලා තියෙන දෙයක් කියලා විතරක් හිතේ තියාගන්න. බොහොම අඩුවෙන් මේ මොඩල් එක තියෙන්නේ. මේක මම ඊට කලින් අවස්ථා දෙක තුනක මතු කරපු එකක්. මම මතු කරන්නම් මේක. මේකට අදාළ මේ සිද්ධාන්ත මේ පසුබිම මොකක්ද? කිසියම් වර්ගසිතයක මේක හරි වැදගත්. අවමයක් තියෙන වර්ගසිතයක අවමය ඍණාංගයක් නම් මේක හොඳට අහගන්න. අවමයක් තියෙන වර්ගසිතයක අවමය ඍණාංගයක් නම් ඒ කියන්නේ x අක්ෂයෙන් පල්ලයට යනවා කියන එකනේ. ඒ කියන්නේ ඒ වර්ගසිතේ බිඳුවට සමාන කරපුවාම එන වර්ග සමීකරණයට තාත්වික ප්‍රභින්න මූල තියෙනවා. අවමය ඍණාංගයක් නම් අවමයක් තියෙන සමීකරණයක මේ වර්ගසිතයක අවමය බිඳුව නම් ඒ වර්ගසිතේ බිඳුවට සමාන කරපුවාම එන වර්ග සමීකරණයට එක මූලයයි තියෙන්නේ. ඒ කියන්නේ තාත්වික සමපාත මූල තියෙන්නේ. අවමයක් තියෙන වර්ගසිතයක අවමය ධනාංගයක් නම් ඒ වර්ගසිතේ බිඳුවට සමාන කරපුවාම එන වර්ග සමීකරණයට තාත්වික විසඳුමක් නැත. අතාත්වික ප්‍රතිබද්ධ මූල තියෙන්නේ. මම ඒවා දැන් මේවා පාඩමේදී මොකද සංකීර්ණ සංඛ්‍යා පාඩමේදී අවස්ථා දෙකක තුනකින් කරනවා. අතාත්වික ප්‍රතිබද්ධ මූල තියෙන්නේ. අතාත්වික ප්‍රතිබද්ධ මූල. කාරණා පැහැදිලිද කියලා හිතනවා. ඒතර ඕකම අපිට උපරිම වලට පාවිච්චි කරන්න පුළුවන්. මේක මම තියරි වලදී උගන්වපු එකක් ඈ. මේ පොයින්ට් එක ඒ වගේම මම අවස්ථා දෙක තුනකදී මේක පරීක්ෂණයට භාජනය කරපු එකක්. ඒ වගේම උපරිමයක් තියෙන වර්ගසිතයක උපරිමයේ ධනාංගයක් නම් ඒ වර්ගසිතේ බිඳුවට සමාන කරපුවාම එන වර්ග සමීකරණයට තාත්වික මූල දෙකක් තියෙනවා. තාත්වික ප්‍රභින්න මූල දෙකක්. ඒ වගේම තමයි උපරිමයක් තියෙන වර්ගසිතයක උපරිමයේ බිඳුව නම් ඒ වර්ගසිතේ බිඳුවට සමාන කරපුවාම එන වර්ග සමීකරණයට තාත්වික සමපාත මූල තියෙනවා. උපරිමයේ ඍණාංගය. දැන් ඔන්න ඔබ හිතේ තියාගන්න මේ ගැටලුවේ ප්‍රශ්නෙට යන්න. x වර්ගය දාන 2යි μ x දාන 4 ඍණ 3යි μ යයි ගනිමු. මෙහි μ at r වේ fx අඩුතමාගේ සොයන්න. මම ඔයගලන්ට කියලා දුන්න වර්ග සමීකරණ පාඩමේදී අඩුතමාගේ හොයන්න කිව්වොත් එක විදිහක්
ප්‍රකාශ කරන්න කිව්වොත් ආ විදියක්. දැන් ඔබ දන්නවා වර්ගසිතේක මේවා හරියට මතක් කරගන්න. වර්ගසිතේක මේ ඒ වලගේ ධන නම් අවමයක් නේ තියෙන්නේ. ඒ අවම අගය fx අවම අපිට ලියන්න පුළුවන් ඍණ ඩෙල්ටා යට 4යි. මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අවමය ප්‍රකාශ කරන්න කිව්වොත් විතරයි. සොයන්න කිව්වොත් බෑ. සොයන්න කිව්වොත් කරන්න ඕනේ ඊළඟට ඉතුරු කැලක් කියලා ඉන්න. මෙතන ඒ වලගේ ඍණාංගයක් නම් fx ට තියෙන උපරිමයක්. ඒ උපරිමයත් ඍණ ඩෙල්ටා යට 4යි ට සමානයි. හැබැයි මේක ප්‍රකාශ කරන්න කිව්වොත් සොයන්න කිව්වොත් කතන්දරය වෙනස්. සොයන්න කිව්වොත් මේක ඒවා කියලා දුන්නා. තියරි වලදී කියලා දුන්නා. හරි? ඒවා උගන්වන්න නැති කට්ටියක් ඉන්නවා. හරි? නමුත් මම ඔබට කියනවා. මම දන්නවා මේ උගන්වනකොට ළමයි පන්ති වලින් මගේ හැමදාම හැදෙනවා. වර්ග සමීකරණයේ වර්ගසිත පාඩම කරනකොට ඉන්න ළමයිගෙන් 3-4 දෙනෙක් නතර වෙනවා. සදා කාලික ඉටු වුණා. ඕගොල්ලන්ගේ පන්ති වුණාද නැද්ද කියන්නේ මට මතක නැහැ. උනත් මට ඒක අදාළක් නැහැ. මොකද ඒක ඒ විදිහට උගන්වන්න ඕනේ. හරි බොළඳ විදිහට වෘත්තල් කරලා උගන්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඒතකොට මේකදී මම කියලා දුන්නා කොහොමද අර අවමයේ උපරිමය හොයාගන්නේ. ඒක ඉතින් දිග කතාවක්. දැන් ඒක ඔක්කොම කියන්න බෑ. තියරි බලන්න. මෙයා වර්ගමූලයට භාජනය කරනවා. ඕකනේ කරන්නේ. ඊට පස්සේ මේ කොටස උත්තර කරනවා. ඊළඟට තර්කයක් කියනවා මේක ඇතුළ තියෙන රාශිය මේ x කියන එක තාත්වික නිසා මේ ඇතුළේ ඉන්නේ තාත්වික සංඛ්‍යාවක්. තාත්වික සංඛ්‍යාවක වර්ගය හැම විටම ධනයි. ඒ වුණාට අතාත්වික සංඛ්‍යාවල වර්ගය ඍණ වෙන්න පුළුවන්. උදාහරණයක් 2යි i වල වර්ගය 4යි i වර්ගය 4යි ඍණේ ඍණ 4යි. ඒකයි මේක තාත්විකයි කියන එකේ වැදගත්කම තියෙන්නේ. ඒතර අපි මෙතන තර්කයක් කියනවා x අය තාප නිසා කියලා. මෙන්න මේක විශාලයි සමානයි බිඳුවයි. ඒ කියන්නේ මේක ඇල්ල විශාලයි සමානයි බිඳුවයි. අන්න එතනින් තමයි මේ වැඩේ පොඩ යන්නේ. ඒක ඔක තියරි අරන් බලන්න. හරි මම මේක හදලා තියෙනවානේ. ඔක තමයි ක්‍රමය. එතකොට දැන් මෙතන අවමයක් තියෙනවා කියලා පෙන්නුවා අවම අගය ලබා ගන්න. මේ තියෙන්නේ අවමාගේ මම මේ ගානට වෙලාවක් ගත්තා අනිත් ගාන වලට වෙලාව ගන්න නැහැ මේ ගාන විතරයි මම වෙලාවක් කරන් පැහැදිලි කරන්නේ අනිත් ඒවා නම් පැහැදිලි කරන්න දෙයක් නැහැ ලොකෝට දැන් ඊට පස්සේ ඔන්න අරන් තියෙන එකේ අවමාගේ fx වල අවමාගේ මේ තියෙන්නේ සාධක කඩලා තියෙනවා ඊට පස්සේ ඔයගලන්ට පේනවද මම මිහුවලගේ ඍණ 4 හෝ මිහුවලගේ කුඩයි ඍණ 4 හෝ මිහු විශාලයි එක නම් අර අවමයට එන අගය ඍණ වෙනවා කියලා පෙන්නලා තියෙනවා පේනවද? මිව්වලගේ ඍණ 4ට අඩු හෝ මිව්වලගේ එකට වැඩි නම් අර fx අවම කියලා එන රාශිය ඍණ වෙනවා කියලා ඔප්පු කරලා තියෙනවා. fx අවම කුඩයි බිඳුව. ඒ කියන්නේ අවමයේ ඍණ සංඛ්‍යාව. ඔය වර්ගසිතේ අවමයේ ඍණ සංඛ්‍යාව. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම fx සමානයි බිඳුවට තාත්වික ප්‍රවේග මූල තියෙනවා දෙකක්. අවමයේ ඍණයි කියලා ඔප්පු කරලා තියෙනවා. කාරණා පැහැදිලිද? හරි? කාරණා පැහැදිලිද කියලා මම හිතනවා. ඉතින් මේක ඉතාලම මේක මම හදලා දාපු ගානක් ආයෙ වෙන කොහෙන්වත් ඉම්පෝට් කරපු ඒවා නෙමෙයි. මට මේ පොයින්ට් එක ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න ඕන වුණා. නමුත් මම මේක දාන්න නැතුව හිටියේ අර මේ වර්ග සමීකරණ කොටස ලොකු වෙලාවක මේක දෙන්න හොඳ නැහැ. දැන් මම මේක සෙට් වෙච්ච වෙලාවක තමයි මේ දාලා තියෙන්නේ. මේක ඕගොල්ලන්ට හදපු පේපර් එක නෙමෙයි ගිය අවුරුද්දේ හදපු පේපර් එක. ඒක ඒකේ දැන් ඕගොල්ලන්ට පේපර් 8ක් ආයෙ හදමින් පවතිනවා. දැන් මේ දවස්වල පළවෙනි එක හදලා ඉවරයි. 14 වෙනි පේපර් එක හදලා ඉවරයි. දැන් ටයිප් සෙටින් වලට මේක බාලා දෙන්න තියෙන්නේ. ඒක නම් තනිකර 90%ක්ම මම අලුතෙන් ගණන් හදලා දැම්මේ. මේ තියෙන මොඩුල්ස් බලාගෙනයි අලුතෙන්ම හිතලයි ලියන්න පුළුවන් පේපර් එකක් විදිහට සෙට් කරා. ඉතින් මම මේ කිව්වේ මේක මෙතෙන්ට මේක දැම්මා මේ. ඔන්න ආයේ මේක අමතක කරන්න එපා. මෑත කාලේ ඉන්නව කම්බයින් මැත්ස් වල 2012 විතරයි මේක චෙක් කරලා තියෙන්නේ.
2012 විතරයි මේ දැනුම චෙක් කරලා තින්නේ වර්ගසිතයක උපරිම හෝ අවමයේ ධන ඍණ වීම අනුව ඒ වර්ගසිතේ බිඳුවට සමාන වුණාම එන වර්ග සමීකරණයේ මූලවල ස්වභාවය. වර්ගසිතයක උපරිමය ධන හෝ ඍණ වීම අනුව අවමයේ ධන හෝ ඍණ වීම අනුව එම වර්ගසිතය බිඳුවට සමාන කරපුවාම ලැබෙන වර්ග සමීකරණයේ මූලවල ස්වභාවය. ඔන්න ටයිටල් එක. කිව්වම හොඳට. හරිනේ. ඉතින් ඒවා හරි තැන්වල හරි විදිහට ලොකේෂන් වල දාගන්න. හරි. මේ දෙන්න පුළුවන් හොඳම ප්‍රශ්නයක් නෙමෙයි. මේ වගේ එකක් හොඳටම මේ මට්ටම තියෙනවනේ. ළමයා හොඳටම චෙක් කරන්න පුළුවන්. ඊළඟට මේක C පාර්ට් එක. හතරවෙනි මාත්‍රයේ සමීකරණයක්. මෙන්න මේ ස්වරූපයට ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා තියෙනවා. එතකොට මම අර gx කියන එක කියලා ඩිෆයින් කරගත්තා. gx ඩිෆයින් කරගත්තා. gx මම අරන් තියෙනවා x වර්ගය දන px දන q කියලා. ඒක ඔබට තේරෙන්න ඕනේ ඇයි ඒක x වර්ගයේ ඉස්සරහට සංගුණකයක් ගත්තේ නැත්තේ කියන එක. ඒක සංගුණකයේ එක වෙන විදිහටමයි අරන් තියෙන්නේ. හේතුව අරගෙන තියෙනවනේ කෙලින්ම x4 බලයේ සංගුණකයේ එකනේ තියෙන්නේ. ඉතින් බොරුවට මෙලින් දාගන්න ඕනේ කෙලින්ම x. ඊට පස්සේ ඔබට පේනවා මම x වල ඝනය x වර්ගයේ x1 x බිඳුව සංගුණක සමාන කරලා ඒකෙන් සමාන සමීකරණ අනවශ්‍යයි. ගත්තම තමයි මටත් තේරුනේ. මම ඉතින් මට එහෙම මේ ලොකු මාන තත්ත්වයක් නැහැ. මේ ඔයගොල්ලෝ ඉස්සරහා මම මේ වැරදිට ඕනේ නැති එකක් ගත්තා කියලා ඒක මම දන්නවා ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. හරි. ගණිතය කියන්නේ මොකද්ද කියලා මම ලාවට දන්නේ හින්දා මට මේක ප්‍රශ්න නෙමෙයි. හරි. විෂය තියෙන ස්වභාවය දන්න නිසා. ඒ නිසා මම එතන කෙලින්ම දැම්ම අවශ්‍ය නැත කියලා. ඒක වැඩක් නැහැ. ඊට පස්සේ ඒකෙන් මම ලැම්ඩා වලගේ 36 කියලා අරන් තියෙනවා. ඊට පස්සේ අරන් තියෙනවා. ඊට පස්සේ ඉතින් මේකේ ලස්සන වැඩේ තමයි n9 fx සමානයි බිඳුවේ සමීකරණයේ මූල සොයන්න කියලා. n9 අන්න එතන තමයි ලස්සන පොයින්ට් එක තියෙන්නේ. එතකොට මම ආදේශයක් අරන් තියෙනවා. අර gx වෙනුවට y කියලා අරන් තියෙනවා. ඔබට පේනවද? gx වෙනුවට මම y කියලා අර්ථ දක්වපු එක. එතකොට එනවා y වර්ගය දාන 36 y දාන 320 සමාන බිඳුව කියලා ඒක සාධක කොට කඩලා y හොයලා y අනුව වර්ග සමීකරණ විසඳලා එන්න ජංජාලයක් කරලා තියෙනවා. ඉතින් මම නම් දකින්නේ මේ වර්ග සමීකරණ ගානයි මම මේ සකස් කරපු මේ 11 වෙනි ගාන ඉතාම හොඳම මට්ටමේ තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. මේක හොඳම මට්ටමේ තියෙනවා. මේ ගැන හොඳට බලලා යන්න. මම නම් හිතන්නේ නැහැ ඉතින් හැබැයි ඔය සිතම් පෙරර සර් මේ වගේ වැඩ කරනවා ඈ. එයා ඔය යොමස් කාර්යනේ. සුපිරි වැඩන්නේ. ඒකට එයා ඔයගෙන් දැන් ගැන ඉන්ට්‍රස්ට් වෙන්න ඉඩ තියෙනවා නේ. හරි. අර දබාර සුළු කිරීම නෙමෙයි. පොයින්ට් එකෙන් ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයගේ දෙයක් හරියටම ස්ටඩි කරලා ඔළුවට දාගන්න. වැඩේ තියෙන ඕක මෙහෙමයි. උතන මං හිතන දේ මගේ තර්කය ඔබේ තර්කයයි එකට මනසේ ලයින් එක ඉන්න ඕනේ. දැන් මං කොහොමද මේක කළේ? එතකොට මට හිතෙන සිතුවිලි වලින් 90%ක් ඔයගලන්ටත් හිතෙන්න ඕනේ. එතකොට තමයි ඒක තමුන්ට ග්‍රහණය වුණා කියලා අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. දරුවන්ට පැහැදිලිද කියලා මං හිතනවා. හරිනේ? පැහැදිලි නේද? මං හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. හරි? එතකොට මේ ඒකයි එතන තියෙන්නේ. ඊළඟට මම ඉතින් එච්චර දෙයක් නැහැ. 12 වෙනි ගාන මම දැක්ක කොට දෙනෙක් හොඳට අහලා තියෙනවා. මේ එක්කෙනෙකුට දෙන්නේ මේක මෙන්න මෙහෙම කරලා තිබුණා. දැන් අර අඩුම හැකියාව තියෙන එක්කෙනයි වැඩිම හැකියාව තියෙන එක්කෙනයි එකට ඉන්න එක ඒක අරන් තියෙනවා. ඊට පස්සේ මේ මම කිව්වනේ අර මෙතන මේ දැන් එක ළමෙක් මාත් එක තර්ක කරා. එක ළමෙක් දැන් එයා කියන විදිහට එයා හිතනවා මේ අර වැඩිම දක්ෂතාවයේ තියෙන එක්කෙනා නැතුව අඩුම දක්ෂතාවයේ තියෙන එක්කෙනා නැතුව ඉන්නේව නැහැ වගේ එකක් මේක හැංගෙනවා කියන්නේ. ඒ කියන්නේ වැඩිම දක්ෂතාවයේ තියෙන එක්කෙනයි අඩුම දක්ෂතාවයේ තියෙන එක්කෙනයි නැති කණ්ඩායම. ඇත්තටම නම් ගත්තොත් මට මතකයි මේ ගාන මම හදපු ගාන මේ ගිය අවුරුද්දේ මේක හදද්දි මටත් ඔය සිතුවිල්ල ආවා වගේ මට පස්සේ මතක් වුණා. මොකද ප්‍රැක්ටිකල් නෑනේ. රිලේ ටීම් එකක් හදද්දි හොඳ මේක පැත්තකින් තියලා ගන්න පිස්සුවක් නෑ. එහෙනම් පගාවරන් තියෙන්න ඕනේ මේ කවුද? කෝච් හරි සිලෙක්ටර් හරි. ඒ වගේ වැඩක් වෙන්න පුළුවන්. හොඳ මේක පැත්තකින් තියලා ටීම් එක ෆෝම් කරන එක, ටීම් එක ඉදිරිපත් කරන එක.
නමුත් දැන් මට හොඳට මතකයි මට මේ දරුවා එක ආපුවම මට මතක් වුණා මමත් ඕක ප්‍රායෝගිකව මේක හොඳ නැහැ කියන එක අදහස ආවා. නමුත් අර ගැටලුව වශයෙන් මම ඒක දෙන්න පුළුවන් නිසා දුන්නා. මේ ඔතන මට මේ මම ඉරිත් ගහගත්තා. මෙන්න මේක නැතුව තිබුණා නම් හොඳයි. අර එසේ නමුත් අඩුම දක්ෂතා පෙන්වා ඇති ක්‍රීඩකයා තෝරා නොගෙන වැඩිම දක්ෂතා ඇති ක්‍රීඩකයා තෝරාගත හැකිය කියලා කියපු වාක්‍ය මම නොකිය කියන හොඳයි කියලා. මේ අරක විතරක් කිව්වනම් ඇති. අඩුම දක්ෂතා ඉන්න කෙනා තෝරනවා නම් අනිවාර්යයෙන්ම වැඩිම දක්ෂතා ඉන්න කෙනා ඉන්නම ඕනේ කියන එක. ඒ ටික විතරක් කියලා නිකයි කියන හොඳයි කියන එක මම වැඩිපුර විස්තර කරන්න යාම තුල පැටලුණාක් දන්නේ. හැබැයි එක ළමයි මගෙන් එහෙම ඇහුවේ. එතකොට මෙතන කණ්ඩායම් වර්ග තුනක් ඉන්නවා. වැඩිම දක්ෂතා තියෙන කෙනා අඩු දක්ෂතා තියෙන කෙනා ඉන්න ටීම්, වැඩිම දක්ෂතා ඉන්න කෙනා විතරක් ඉන්න ටීම්, මේ දෙන්නම නැති ටීම්. එතකොට තව ළමයි කීප දෙනෙක් මයින් ඇහුවා අර අන්තිම දෙක එකපාර 704න් ගන්න බැයිද කියලා. ඒ කියන්නේ අර අඩුව දක්ෂතා තියෙන කෙනා පැත්තක තියලා එතකොට 7 දෙනයි 7 දෙනාගෙන් 4 දෙනෙක් තේරුවාම හරි නේද කියන හරි ඒක. ඒක හරි. වැඩිම දක්ෂතා තියෙන කෙනා අඩුම දක්ෂතා තියෙන කෙනයි ඉන්න ටීම් තෝරද්දි 602 එන්න ඕනේ. ඒක ඇත්ත. මොකද ඒ දෙන්න දාලා තව පිටින් දෙන්නේ දාන්න ඕනේ දෙන්න. ඉතුරු දෙක එකපාර 704න් හොයන්න පුළුවන්. ඉතුරු අවස්ථාවේ. ඒකට හේතුව ඒ වෙලාවේ අර අඩුම දක්ෂතා තියෙන කෙනා පැත්තකින් තියලා ඉතුරු 7 දෙනාගේ 4 දෙනෙක් තෝරන ටික ගත්තා නම් පේලි දෙකෙන් සංයුති දෙකෙන් වැඩි කුර යන්න තිබුණා. එහෙම ළමයි 4 දෙනා ඒකම හරි. ඒගොල්ලන්ට සම්පූර්ණ ලකුණු දෙනවා. ඊළඟට මේ ශ්‍රේණි ගානේ නැවතත් අර මම අර ගිය පාර එකට වගේ එකක් දීලා තියෙන්නේ. නමුත් යට තියෙනවා මෙතන වර්ග සිතයක්. හරිනේ? තේරෙනව නේද? දැන් FR කියන එක මෙහෙමයි තියෙන්නේ. FR තෝරලා දෙන්නේ UR උදේ මම පොඩි දෙයක් තියෙනවා කියන්නේ. UR සමානයි 2R වර්ගයේ ඍණ 5 යට R ධන 1 වර්ගය R ධන 2 වර්ගය. දැන් මම මෙතන FR තෝරලා තියෙන්නේ මේක කඩලා මේක කපලා තමයි තෝරලා තියෙන්නේ. නෑ මේක කපලා මේක අයින් කරලා තමයි ඉතුරු එක අරන් තමයි තෝරලා තියෙන්නේ. ඉතුරු එක අරන් තමයි තෝරලා තියෙන්නේ. හරි. එතකොට එහෙම තේරුවොත් ඊළඟට ඔය FR ඔහොම නම් නෑ මේක එකේ වර්ගය. එහෙනම් FR ධන එක තමයි ඊළඟ එක ආයේ ඍණ එක එහෙම තෝරන්න බෑ පුතේ. මොකද මේ R ධන දෙකේ වර්ගයේ පදේ හැදෙන්න නම් මෙතන FR ධන එකේ බෑ ගන්න. දැන් බැරි නම් මෙතන FR හැටියට මේක තේරුවා නම් එහෙනම් FR ධන එක ගන්න බෑ එතකොට. එතකොට FR ඍණ එකට තමයි සිලෙක්ට් කරන්නේ. ඊළඟ පදේ. මොකද මම මේ කතාව කිව්වේ මේක තනියම තීරණය කරන්න දුන්නොත් මෙන්න මෙහෙම මේක ඇල්ල දීලා ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම එකක්. FR ඍණ FR ධන එක සමාන UR වන ලෙස FR සිතයක් නිර්ණය කරන්න කියලා ඕගොල්ලන්ට පවරනවා. ඕගොල්ලන්ට වන ලෙස FR සිතයක් හොයන්න කියලා. දැන් මෙතන මම දීලා තියෙනවා FR සිතයක්. ලැම්ඩා r ධන mu එකට මේක කියලා. ඕගොල්ලන්ට හොයන්න බලන්න. එහෙනම් ඕගොල්ලෝ දැනගන්න ඕනේ FR සිලෙක්ට් කරද්දී ලැම්ඩා r ධන mu ඒකට හේතුව මම කිව්වනේ. ලැම්ඩා r ධන mu හරි. මෙතන මේ වගේ එකක් නම් හැබැයි එහෙම දෙන්න බෑ. මොකද මේක පොඩ්ඩක් තියරියෙන් අවුට් ගිය එකක්. එහෙම එකක් දෙන්න බෑ මේකේ. එහෙම එකක් දෙන්න බෑ. මේකේ එහෙම එකක් දෙන්න බෑ. මම කලින් පාර සාකච්ඡා කරා. මේක අර normal තියරියෙන් පොඩ්ඩක් ඩීවියේට් වෙච්ච අවස්ථාවක් තියෙනවා. normal විදියට හිතන්න බෑ මේකේ. තියරි විදියට හිතනවා නම් ළමයි තියෙන්න ඕනේ රේඛීය සිතයක්. රේඛීය සිතයක් තිබුණොත් නේ රේඛීය සිතේ සාධාරණ අවස්ථාව පිට ලියන්න පුළුවන්. මතකනේ? ළමයි රේඛීය සිතයක් නම් රේඛීය සිතේ සාධාරණ අවස්ථාව තමයි ගන්න ඕනේ. ළමයි වර්ග සිතයක් නම් වර්ග සිතේ සාධාරණ අවස්ථාව තමයි ළමයි ලියා ගන්න ඕනේ FR. මේක විශේෂ අවස්ථාවක් ඒ නිසා මම මගේ පැහැදිලි කිරීම මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ.
මේ ගානේදී නම් අනිවාර්යෙන් ඒගොල්ලන්ට FR දෙන්න වෙනවා. මොකද ඒකල normal theory නෙමෙයි තියෙන්නේ ගැටලුව. සාධාරණ අවස්ථාවක නෙමෙයි තියෙන්නේ. ඒක දෙන්නම වෙනවා ඒගොල්ලන්ට. හරි. මං ගිය පාරේ සාකච්ඡා කරා. හොඳයි එහෙනම් ඒක එච්චරයි. ඊළඟට මේ 13 වෙනි ගාන තාම සාකච්ඡා කරන්නේ නැහැ. හැබැයි ඒකේ මෙන්න මෙහෙම පොඩි එකක් තියෙනවා. අර කවුද? තුමාසයි මේ කවුද? මාෂයි මම යවුවා. ඒක අර අන්තිම කෑල්ල උත්තරේ පොඩ්ඩක් අඩුයි. මම ඒක වෙනම එක්ස්ප්ලেইন කරලා දෙන්නම් ඒක. ඊළඟ 14 වෙනි ගාන 14 වෙනි ගාන දෙයක් නැහැ. ඒක මම හිතාමතාම දෙවනි අවකලන සංගුණකයෙන් විතරයි හැදුවේ වගුව. දෙවනි අවකලන සංගුණකයෙන් විතරයි මම හැදුවේ. හිතාමතාම දෙවනි අවකලන සංගුණකයෙන් විතරයි ඒක හැදුවේ. දෙවනි අවකලන සංගුණකයෙන් උපරිමවම තීරණය කරන්න පුළුවන්. නැතිවර්තන කොහොමද තීරණය කරන්න පුළුවන්? දෙවනි අවකලන සංගුණකයෙන්. ඒතර ඔබ දන්නවා ප්‍රථම අවකලන සංගුණකයේ බිඳුව වන තැනක ප්‍රථම අවකලන සංගුණකයේ බිඳුව වන තැනක දෙපැත්තම යටි අවතරණ. ප්‍රථම අවකලන සංගුණකයේ බිඳුව වන තැනක දෙපැත්ත යටි අවතරණ නම් එතන උපරිමය. ප්‍රථම අවකලන සංගුණකයේ ශූන්‍ය වන තැනක දෙපැත්ත උඩු අවතරණ නම් එතන මේ අවමය. මට එක ළමයෙක් කිව්වා එක විද්‍යාලයක ගුරුවරයෙක් කිව්වා කියලා මේකෙන් බෑ කියලා නෑ එතුමට මොකක් හරි චූටි වැරදීමක් කියලා එක්කෝ ඒ ළමයා මට කිව්වේ වැරදිලා පුළුවන් මේක පුළුවන් වෙන්නේ ප්‍රථම අවකලන සංගුණකයේ ශූන්‍ය වන ලක්ෂයක දෙපැත්තේ උඩු අවතල තියෙනවා නම් අනිවාර්යෙන් අවමයක් තියෙනවා සාපේක්ෂ අවමයක් තියෙනවා ප්‍රථම අවකලන සංගුණකයේ ශූන්‍ය වන තැනක හරි මොකද එයා තර්ක කරලා තිබුණ උඩු අවතරතාවයේ දෙවිදියකට තියෙන්න පුළුවන් කියන එක. මෙහෙමත් තියෙන්න පුළුවන් නේ. දැන් සෝරි. උඩු අවතරතාවයේ මෙහෙමම තියෙන්න පුළුවන්. තව තියෙන්න පුළුවන් උඩු අවතරතාවය දැන් ඔහොම තියෙන්නත් පුළුවන්. උඩු අවතරතාවය කියන එක මෙහෙම තියෙන්නත් පුළුවන්. එතකොට දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නේ මේ පැත්ත උඩු අවතල කියන එක මෙහෙම තිබුණොත් එහෙම. මේ පැත්තේ උඩු අවතල කියන එක මෙහෙම තිබුණොත් එහෙම. එතකොට මෙතන අවමයක් තියෙන එක වැරදිනේ කියන්නේ. ඔව් වැරදි තමයි. හැබැයි ප්‍රථම අවකලන එයා ඒ ගුරුවරයා ඉදිරිපත් කළ දුන්නේ එහෙම තර්කයක්. ඒ කියන්නේ එයා කියලා තිබුණ උඩු අවතරතාවයේ තුලින් අවමයක් මෙහෙමම තියෙනවා කියලා කියන්න බෑ කියන එක. ඒතකොට එයාගේ ඔළුවේ දුවලා තියෙන්නේ මේක. හරි? හැබැයි වැඩේ තියෙන්නේ එයාගේ කියන එක හරි වෙන මොන හරි ප්‍රාන්තරයක. නමුත් ප්‍රථම අවකලන සංගුණකේ ශූන්‍ය වන තැනක දෙපැත්තේ උඩු අවතල තියෙනවා නම් ඒක තියෙන්න පුළුවන් වෙන්නේ මෙහෙම විතරයි. ප්‍රථම අවකලන සංගුණකේ ශූන්‍ය වන ලක්ෂයක දෙපැත්තේ. ඒක ආසන්නයේ අසර තුල. දෙපැත්ත කියන්නේ මහා ආයතනය ගන්නෙ. ඒකයි එහෙනම් පුළුවන්. නමුත් ඊට පස්සේ මම ඒක මේ ප්‍රොමෝට් කරන්නේ ප්‍රථම අවකලන සංගුණකයෙන් උපරිමවම හොයලා දෙවන අවකලන සංගුණකයෙන් නැතිවර්තන හොයන්න. ඒ නැතිවර්තන හොයද්දී සිරස් ස්පර්ශෝන්මුඛයි තියෙන තැනුයි දෙවන අවකලන සංගුණකයේ ශූන්‍ය වෙන තැනුයි විතරක් මාක් කරපුවාම ඇති. if double dash x බිඳුව වෙන තැන විතරක් මාක් කරපුවාම ඇති. ඒකයි. තේරුණා නේද කියන කාරණා? අර if dash x බිඳුව වෙන තැන ලකුණු කරන්න ඕන කමක් නැහැ. සංඛ්‍යා රේඛාවෙන් ලකුණු කරන්න එපා. වගු ගහන්න හැම වෙලේම වගු වලටම යන්න. සංඛ්‍යා රේඛාව පරණ පාස් පේපර්ස් වල තිබුණා මාකින් ස්කීම්. නමුත් වගු වලටම යන්න මේ ඒ විදිහට කරන්න. ඊළඟට මේකේ මේ අවකලනයේ යෙදීම් කොටසේ මේ මම හිතන්නේ හැමෝටම තේරෙනවා ඇති මොකද්ද කරලා තියෙන්නේ කියන එක. මහා ලොකු කතන්දරයක් විතර නෑ. මහා ලොකු දෙයක් විතර නෑ. මේ y වල ෆන්ක්ෂන් එක හදලා තියෙනවා. y වල ෆන්ක්ෂන් එක ඊට පස්සේ ඒක අවකලනය කරලා තියෙනවා. ඊට පස්සේ dy යට dt ට බිඳුවට අරන් තියෙනවා. ඒ dy යට dt ට බිඳුවට ගන්නකොට අර 9යි sin වර්ග දීලා දාන 6යි sin දීලා cos දීලා දාන 4යි cos වර්ග දීලා කියන කෑල්ල
විශාල බිඳුව කියලා මම අරන් තියෙනවා. මක් නිසාද තීටා තියෙන්නේ බිඳුව යනෝනේ අතර නිසා ඒ ඔක්කොම දාන්න. එහෙනම් මේක බිඳුව වෙනකොට tan තීටා මෙහෙම වෙන්න ඕනේ. අර නම්ම පමණක් නිසා තමයි අර ඩබල් ඇරෝ එක දාලා ඔප්පු කරලා තියෙන්නේ. ඊට පස්සේ අර ඒ tan ඉන්වර්ස් දෙක යට තුනෙන් දෙපැත්තේ අවකලන සම්මුඛය ඇත්තටම පරීක්ෂා කරන්න බෑ මේකේ. මාර අමාරුයි. අනික මේ tan ඉන්වර්ස් දෙක යට තුන කියන්නේ අපි දන්න කෝණෙකුත් නෙමෙයි. ඒතකොට ඒක දෙපැත්තේ කෝණ හොයාගෙන මේකට දාලා අවකලතාවය මේ පරීක්ෂා කරනවා. හරි. ඉතින් ඒක අපහසු දෙයක්. ඉතින් ඔය මාකින් වලදී ඒ දන්නවනේ ඉතින් අපිට අවමයක් එන්න ඕනේ කියලා. මෙතනදී අවමයක් එන්න නම් මේ පැත්ත වම් පැත්තේ අවකලන සම්මුඛය ඍණ වෙන්න ඕනේ. දකුණු පැත්තේදී අවකලන ප්‍රථම අවකලන සම්මුඛය ධන වෙන්න ඕනේ. එතකොට නේ එතනදී අවමයක් තියෙනවා කියන එකනේ. මේ පැත්තේදී dy යට d θ ඍණ වෙලා ඊට එහා පැත්තේදී dy යට d θ ධන වුණොත් මෙතෙන්දී අවමයක් තියෙනවා කියලා තීරණය කර දෙන්න. ඔන්න ඔය නිසා තමයි ඇත්තටම අර උපරිමවම සෙවීමට දෙවෙනි අවකලන සම්මුඛයේ ප්‍රයෝජනවත් වෙන්නේ. හැබැයි මේකේ දෙවෙනි අවකලන සම්මුඛය වань කියොත් තවත් අමාරු වෙනවා. තවත් අමාරු වෙනවා. හරි? තවත් අමාරු වෙනවා. මෙතන මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන් ඕන. මෙතන මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඉතින් තව අමතර වැඩක් ඒවා ඔයගොල්ලන්ට කියලා දීලා ඊට පස්සේ ඒවා පස්සේ එලවන්න ගියාම සමහරවිට කාලේ නාස්ති වෙනවා. මම නම් මෙතන මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ නිගමන දෙක ගැනීම සහේතුක කරන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් මෙතන dy යට d θ සමානයි කියලා එනවනේ අර 3යි sin θ එන 2යි cos θ වතාවක් අර මේක මේකෙන් cos θ එළියට ගන්න පොදු සාධකයක් ඒක. ඒක 3යි tan θ ඍණ 2. කොහොමද තියෙනවා? මෙන්න මෙහෙම සකස් කරොත් මේක ගන්න පුළුවන් කියන එක අර tan inverse 2 යට 3න් දෙපැත්තේදී tan inverse 2 යට 3න් දෙපැත්තේදී මේක ධන වෙනවා ඍණ වෙනවා කියන එක තර්කානුකූල වෙනවා මෙන්න මෙහෙම හදපොත්. මේක මෙහෙම සකස් කරොත් හරි. ඉතින් ඔය ගොඩක් ලොකු සමහර තැන්වල මේක තරම සංකීර්ණ වැඩක්. ඉතින් මම ඒ නිසා ඒක ප්‍රොමෝට් කරන්නේ නැහැ. වැඩිමෝල් ලකුණු 5ක් අයින් වෙයි. මන් නෙමෙයි ගම්බයි මැසු ගන්න ගුරු පොඩ දෙනෙක් ওই පොයින්ට් එක ළමයින්ට වැඩි මේ ආදාහනය කරන්න යන්නේ නැහැ. මොකද ඒවා විභාගෙදී ඊට පස්සේ ළමයි ඕකටම උරු වෙලා මේවා හදන්න try කරොත් ලකුණු 5ක් ගන්න එන වෙලාවක් කියලා ආස් තියෙනවා. දැන් මෙන්න මෙහෙම සකස් කරා නම් ඕකේ. මේක තේරුම tan θ 2 යට 3යි කියන්නේ. එතකොට tan θ වලගේ 2 යට 3ට අඩු වෙනවා කියන්නේ මේ පැත්තේනේ. එතකොට මේක ඍණ වෙනවා. එතකොට මුල එක ඍණ වෙනවා. tan θ වලගේ 2 යට 3ට වැඩි වෙනවා කියන්නේ මේ පැත්තේනේ. එතකොට මේක ධන වෙනවා. එතකොට මුල එක ධන වෙනවා. මේක තර්කානුකූල වෙනවා. අවශ්‍ය නම් මේක පොඩ්ඩක් දාගත්තත් කමක් නැහැ. හරි. එතන අර මෙතන ලියාගත්ත තැන මේක ලියපු තැන dy යට d θ අර විදිහට පොඩ්ඩක් සකස් කරලා ලියාගත්තත් කමක් නැහැ. ඉතින් ඊට පස්සේ y වල අවමගයයි උපරිමගයයි y වල අවමගයයි උපරිමගයයි නෙමෙයි. ඊට පස්සේ මේ අනුකලනය ගන්න. මේ අනුකලනය ගන්න ඇත්තටම මට විස්තර කරන්න කියලා දෙයක් ඇත්තෙම නැහැ. ඒක මේ ළමයි කීප දෙනෙක් අර මයින් අහලා තිබුණා අර පළවෙනි ගාන පුළුවන්ද කියලා අර යට ප්‍රසාරණය කරලා ඊට පස්සේ හරිය අවකලන සම්මුඛයේ ලවිය අරගෙන හදන්න පුළුවන්. බින්න පාක් කියලා නෑ නේද? මේ මෙතන පොඩි වැරද්දක් වෙලා තියෙනවා මගේ අතින් අර සීමාව ආදේශ කරද්දී අර බිංදුව ඉඳලා 5 කියලා අරන් තියෙනවා නමුත් ඒක එකේ ඉඳලා 5 කියලා එන්න ඕනේ. මෙතන මම බිංදුව අරන් තියෙනවා. ඒක එක දාන්න. එහෙම දාපුවාම අර ඊළඟ ස්ටෙප් එකේ මම මේ වරහන් විතරයි කියන්නේ. ලෙන් 6 තන ලෙන් 8 ඍණ ලෙන් 2 ඉන්න ඕනේ ලෙන් 2 ඍණ ලෙන් 4 කියලා. මෙන්න මේ දැන් දෙකේ වැරදිලා තියෙනවා. මෙන්න මේ දෙක හරි ගැස්ස ගන්න. මේ දෙක හරි ගැස්ස ගන්න. අතන අර බිඳුව නෙමෙයි එක. ඊට පස්සේ එන්නේ භාගයයි ලෙන් 6 කියලා උත්තරේ එන්නේ. භාගයයි ලෙන් 6.
උත්තරේ දෙන්නේ භාගයයි ලෙන් 6. භාගයයි ලෙන් 6. උත්තරේ දෙන්නේ ඒක. උතර ලෙන් 6 භාගය බලය කියලා ගත්තා ඒක. ලෙන් 6 භාගය බලය කියලා මේක මෙතෙන්ට යවන්න පුළුවන්. ඊළඟට මේ අර දෙවනි ගානේ මම හදන්න යන්නේ නැහැ B කොටසේ. මට අර හේතුවක් කියන්න පුළුවන් x ගණයේ ධන 1ට ඇයි මම t වර්ගය කියලා ගත්තේ කියලා. ඒතර ඔබ දන්නවා ඔය ආදේශ පාවිච්චි කරද්දී ආදේශ අපි උපකල්පනය කරද්දී බොහෝ අවස්ථාවල අපි බලන්නේ අර වර්ගමූලය ඇතුළේ අවශ්‍ය කරගන්නනේ. වර්ගමූලය අවශ්‍ය කර ගැනීමනේ අපේ අරමුණ. අපේ අරමුණ වර්ගමූලය අවශ්‍ය කර ගැනීම. ඉතින් ඒ නිසා තමයි අර x ගණය ධන 1 සමානයි t වර්ගය. ඒකේ තව අතුරුවාසියක් තියෙනවා. ඒ තමයි මේක අවකලනය කරපුවාම අර x වර්ගයේ කෑල්ලක් එක්ක dx උක්ත කරගන්න පුළුවන්. 2ට 3යි t dt. ඒකේ වාසිය මෙන්න මේක. මෙතන අර x වර්ගය කියන එකක් මුල තියෙනවනේ. ඒක කෙලින්ම ගලවලා මේ අර x වර්ගයේ dx එක්ක දුන්නේ නැහැ. මොකද හේතුව ඒතර මේ කැලලටම මෙන්න මේක ආදේශ කරන්න පුළුවන්. x වර්ගයේ dx ට කෙලින්ම මේක ආදේශ කරන්න පුළුවන්. මෙතෙන්ට ඇතුළට d වර්ගය දාපුවම මේ අනුකරණය නිකම්ම එනවා. ඊළඟට ඒකේ අවසාන එකේ තියෙන්නේ අර ඔක එක මොඩල් එකක් නේ. මතකද? a cos x ධන b sin x යට c cos x ධන d sin x dx ආකාරය. ඒ කියන්නේ හරේ සහ ලවේ sin සහ cos. ලවේ sin එකක් විතරක් තියෙන්න පුළුවන්, cos එකක් විතරක් තියෙන්න පුළුවන්. හැබැයි හරේ අනිවාර්යෙන් sin cos තියෙන්න ඕනේ. ඒ බලය එක වූ අවස්ථාව. මේව තිබුණාම අර ෆෝමැට් එකට හදනවා. මොකද්ද? ලවය සමානයි ලැම්ඩා වතාවක් හරය ධන μ වතාවක් හරේ අවකලන සංගුණකය. හරේ අවකලන සංගුණකය. අන්න ඒක තමයි මෙතන මේ පාවිච්චි කරලා තියෙන්නේ. මේකෙන් ගිහිල්ලා කරලා තියෙනවා. ඊළඟට 16 වෙනි ගානට ගියොත් කොහොම ඉක්මනට ඉවර කරනවා. එතන අර මේ සමරේඛාවේ තියෙන්නේ සුළු කෝණේ සමච්ඡේදකයේ සහ මහා කෝණේ සමච්ඡේදකයේ වෙන් කිරීම. දැන් මම ගොඩක් තැන්වල කතා කරලා තියෙනවා. නමුත් ආයෙ පාරක් විතර විස්තර කරනවා. දැන් රේඛා දෙකක් දින්නාම ඒ දෙකේ සමච්ඡේදක දෙකේ සමීකරණ එනවා අපිට. ආවට අපි දන්නේ නැහැ කෝකද මහා කෝණේ සමච්ඡේදකයේ කෝකද සුළු කෝණේ සමච්ඡේදකයේ කියලා. අපි කරන්නේ අර රේඛා දෙකෙන් එකකුයි අර අපි හොයාගත්ත සමච්ඡේදකය ගන්න අපි කො මේ දෙන්නගේ ඒ දෙන්න සලකනවා. ඒ දෙන්න විතරයි. දැන් ඒ දෙන්න අතර සුළු කෝණිකුයි ඒ දෙන්න අතර මහා කෝණිකුයි තියෙනවා. මේ දුන්න රේඛා දෙකේ නෙමෙයි. අන්නේ දෙන්න අතර තියෙන සුළු කෝණය අපි θ කියලා උපකල්පනය කරනවා. ඒ දෙන්න අතර. අන්නේ tan θ වල අගය හොයනවා. ඒක ලියන්න ඕනේ මෙම රේඛා දෙක අතර සුළු කෝණය θ යයි ගනිමු කියලා. මේ පේනවද මම ලියලා තියෙනවා නේ? දෙක හා u1 සමානයි බිංදුව අතර සුළු කෝණය α යයි ගනිමු. ඒ වාක්‍යය ලියන්න ඕනේ. එතකොට තමයි මේකට අර්ථයක් තියෙන්නේ. හරි? නැත්තම් අර්ථයක් නැහැ. දැන් මේ tan θ වල අගය අපි හේවලා බැලුවොත් එimhe එකට වැඩි කියලා ආවා. අපි අරන් තියෙන්නේ මහා කෝණයේ සමච්ඡේදය. මේන උත්තරේ එකට අඩුයි කියලා වෙන්නෝ අපි අරන් තියෙන්නේ සුළු කෝණයේ සමච්ඡේදය. මෙතන ඉන්නේ එකට වැඩි ඒ කියන්නේ මහා කෝණයේ සමච්ඡේදය. ඊළඟ මේ වෘත්තේ ගන්න. වෘත්තේ ගන්න. මේ වෘත්තේ ගන්නේ මේ වෘත්තේ ගැටලුවේ රේඛා මේ වෘත්ත දෙකක් ප්‍රලම්බව ඡේදනය වීම සඳහා වෘත්ත දෙකක් ප්‍රලම්බව ඡේදනය වීම සඳහා ප්‍රමාණාත්මක අවශ්‍යතාවය ඔබගෙන් අහනවා. ඔබ දන්නවා 2යි t1 t2 ධන 2යි x1 x2
සමාන වෙන්න ඕනේ C1 ධන C2. මේකට උත්තර වෙනවා නම් ප්‍රලම්බ වෙනවා. දැන් මේකේ කතා කරනවා ඔන්න ඔය y සමානයි x ධන එක මත කේන්ද්‍රයේ තියෙන අර ඒකක තුනක් වූ වෘත්තයක් ගැන. මේක මත කේන්ද්‍රය තියෙනවා. දැන් ඔබට මතකද මම ඔබට සරල රේඛාවෙදි ඉගෙනුවා පරාමිතික සමීකරණ කියලා එකක් උගන්වනකොට මම ඉගෙනුවා මෙහෙම රේඛාවක මත තියෙන ඕනෑම ලක්ෂයක ඛණ්ඩාංක එක විචල්‍යයකින් ලියන්න පුළුවන්. රේඛාවේ සමීකරණේ කාර්යශීලීව දන්නවනම් මේ රේඛාව මත තියෙන ඕනෑම ලක්ෂයක ඛණ්ඩාංක ලියන්න පුළුවන් එක විචල්‍යයක් ඇසුරින්. දැන් මේකේ x වගේ a කියලා ගත්තොත් y සමාන වෙනවා a ධන 1. එහෙනම් මම කෙලින්ම මේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක a ධන 1 කියලා ගත්තා. දැන් හසුරවන්න වඩා හරි ලේසි. එක නොදන්න පදේදී. ඊළඟට මෙයාගේ අර ඒකක තුනක් නිසා මෙයාගේ සමීකරණය ලියන්න පුළුවන් මට අර x ඉන්නේ a වර්ගය ධන y ඉන්නේ b වර්ගය සමානයි r වර්ගය කියන මොඩල් එකේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක ab නම් මේ වෘත්තයේ සමීකරණය මේ ස්වරූපයෙන් ලියන්න පුළුවන්. මේ ස්වරූපයෙන්. මෙතන මගේ අතින් පොඩි අඩුපාඩුවක් විදිහට මම දකින්නේ ඒ වෘත්තයේ සමීකරණය ලියන්න නැතුව මම එකපාරටම මේ 3 කියන ලක්ෂය ආදේශ කරලා ලියලා තියෙන ඉතින් වරදක් නැහැ. මොකද මම කරලා තියෙන්නේ මේ ලක්ෂ දෙක පාවිච්චි කරලා මේ ලක්ෂය පාවිච්චි කරලා මේ දුර අරගෙන මේ දුරේ වර්ගය 9ට සමාන කිරීම කරලා තියෙන්නේ ඇත්තටම. වෘත්තයේ සමීකරණය අරගෙන නෙමෙයි මේ ඇත්තටම කරලා තියෙන්නේ. මේ ලක්ෂ දෙක අතර දුරේ වර්ගය x ඛණ්ඩාංක අතර අන්තරයේ වර්ගය දාන y ඛණ්ඩාංක අතර අන්තරයේ වර්ගය එකතු කරපුවාම මේ දුරේ වර්ගය හම්බ වෙනවා අපිට. වර්ගමූලය ගත්තොත් දුරේනේ. ඒක 3 වර්ගයට සමාන කරලා දෙනවා. ඒකට මට හිතෙනවා වඩා හොඳයි කියලා. අර මේ වෘත්තයේ සමීකරණය මෙන්න මෙහෙම ලිව්වනම් අදාළ වෘත්තය මෙන්න මෙහෙම කියලා ලිව්වනම් හොඳයි කියන මතයේ මම ඉන්නවා. x ඍණ a වර්ගය ධන y ඍණ a ධන 1 වර්ගය සමානයි 3 වර්ගය කියලා ලියලා ඊට පස්සේ 3-4 ලක්ෂය මේකට ආදේශ වුණා නම් හොඳයි කියන මතයේ මම ඉන්නවා. ඊට පස්සේ ඉතින් a වලට උත්තර දෙකක් එනවා. මේ උත්තර දෙකක් එනවා. j දෙක ප්‍රලම්බයි කියලා j දෙක කරලා. ඉතින් මේවා දැන් මේ පේපර් එක ගත්තොත් ලොකුවට චැලෙන්ජ් එකක් නැහැ මේ පේපර් එකේ. එහෙම චැලෙන්ජ් එකක් තියෙන පේපර් එකක් නෙමෙයි. ඉතින් එහෙම චැලෙන්ජ් එකක් තියෙන පේපර් නෙමෙයි දැන් හම්බෙන්නේ. මගේ පුද්ගලික මතය මම කිව්වොත් ළමයින්ට තියරි උගන්වන වෙලාවේ තමයි චැලෙන්ජින් ගණන් දෙන්න ඕනේ. ඒගොල්ලන්ට චැලෙන්ජ් එක දෙන්න ඕනේ උඩරිම උගන්වන වෙලාව. හැබැයි විභාගයකට දෙන්න ඕනේ හදන්න පුළුවන් මට්ටමේ. මහන්සි වෙලා වැඩ කරපු ළමයෙකුට ලකුණු 60ක් ගන්න පුළුවන්කම තියෙනවා. මගේ මතේ. 60ක් 70 විතර. මහන්සි වෙලා විෂයට ආදරයෙන් විෂයට අවංකව වැඩ කරපු ළමයෙකුට ලකුණු 60ක් 60 70 අතර ගන්න මේ පේපර් එක පුළුවන් වෙනවා. හරි. දැන් මෙහෙම පේපර් එකක් ලංකාවට දුන්නා කියලා මොකෝ ඒ වැලියු වයින්නවද? මොන පිස්සුද? එහෙම වැලියු වයින්නේ නැහැ. මේ ළමයි එහෙම මැස් ඉගෙන ගන්න නැහැ. නිකම් වෙන පිස්සුවක් මේ යන්නේ. හරි ඒව ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මේ නමුත් මම කියන්නේ දැන් මේක සාමාන්‍යම පේපර් එකක්. මේකේ මේ ලොකුවට අමාරු කරලා නැහැ. හැබැයි මේක එහෙම ඕනම කෙනෙකුට ලකුණු ගන්න පුළුවන් විදිහට නෙමෙයි තියෙන්නේ. දැන් මේවා හරියට දැනගෙන ඉන්න. මේවා දන්නේ නැහැ විතරයි මේ වැඩ කරන්න පුළුවන්. මේව රේඛාවක් උඩ තියෙන ලක්ෂයේ ඛණ්ඩාංක මේව ගන්න පුළුවන්. දැන් හරි අන්න ඒකයි වැඩි. ඒවා දැනගෙන ඉන්න. හොඳයි. එහෙනම් මම යනවා ත්‍රිකෝණ විදියට. ඉතින් ත්‍රිකෝණ විදිය නම් කතා කරන්න දෙයක් නැහැ. අන්තිම කෑල්ලේ පොඩ්ඩක් කියන්න දෙයක් තියෙනවා. ඊය සහන්තිස ඉන්නවත් දන්නේ නැහැ මේ වෙලාවේ.
මගෙන් අර මාරෑ 12 මාරයි මම හිතන්නේ යාගේ ප්‍රශ්නේ මට එනකොට මම ඒ ලායේ තෑරිලා උත්තර දී හිටියේ කට්ටියට 12 මාරට වෙනකොටත් මම ප්‍රශ්න අහපුවා හිටියා. ඉන්නවා. ඒ පුතා මගෙන් අහුවා ප්‍රශ්නයක් එයා හරි. මම එතෙන්දි චූටි දෙයක් කිව්වා ඒකේ වැරද්දක් තියෙනවා. මම දැන් අද මේක චෙක් කරද්දි මට අහුණා. ඒක මම ඒක දැන් විස්තර කරනවා. ඉතින් දැන් මේකේ පළවෙනි කෑල්ල ගත්තොත් මම හිතන්නේ ඕන කෙනෙකුට තේරෙනව නේද මේ කරලා තියෙන්නේ මොකක්ද කියලා. මම අර LHS අරගෙන LHS සුළු කරා. මොකෝ sin 2a sin 2b sin 2c තියෙදි ළමයි අපිට මේ ත්‍රිකෝණ මේ මොකද්ද මේ sin සූත්‍රය පාවිච්චි කරන්න බෑනේ. sin 2a sin 2b sin 2c තියෙනකොට ඒක කරන්න බෑනේ. ඉතින් ඒ හින්දා ඒක සුළු කරලා 4යි sin a sin b යට sin වර්ගයේ c කියලා ඔක්කොම කරගත්තා. අර කෑල්ල වෙනම අරන් සුළු කරා. අර උඩ ලවයේ විතරයි ගත්තේ. බොරුවට ගත්තේ නෑ මේ හරයත් එක්ක ඔක්කොම පටලගෙන ඉරිග ගහ ලියපන්කෝ. කැතට ඉරිග ගහ මොන කේල් මට අර උඩ ටික විතරක් අරගෙන සුළු කරා. සුළු කරලා අන්තිමට යන්න දැම්ම සයින් ගන්න. ඉවරනේ. දාපුවා මේක ආවා ආදේශ කරා ආවා. ඒක ඇති දෙයක් නෑ. ඊළඟට අර මේකේ ගේමම නෑ මෙන්න මෙතන විතරක් මම අර C කොටස විතරක් කතා කරන්නම්. හැබැයි ඉතින් මෙහෙමයි පුතේ. දැන් මේ ගණන් 7න් 5යිනේ අල්ලලා තියෙන්නේ. 7ම අල්ලපු කවුරුත් නැහැනේ. අනිවාර්යෙන් ඉතුරු දෙක හදන්න ඕනේ. දැන් මේ විදිහට මේක ගියොත් වෙන්නේ එක්තරා ගැටලු දෙකක් ඕගොල්ලෝ හැමදාම අතාරිනවා. ඒකත් අතාරින්නේ එකම જાතියව. හරි. ඊට පස්සේ වෙන්නේ විභාගයේ කරුමෙට මේ දෙකම ලේසිම ගණන් දෙක වුණොත්. ගෙදර ඇවිල්ලා වේලාසන කම්බයක් අරන් කියනවා නෑ මේ එදාට තමයි ලොකු පශ්චාත්තාපයක් තියෙන්නේ. එල්ලා කල්ලිමල්ලිලා තිබ්බොත් එහෙම සර් කලින් දවසේ කිව්වා බේම ක්ලාස් එකේදී මේ ලේසි ගණන් අමතක වුණොත් එහෙම ගෙදර ඇවිල්ලා කම්බයක් තියලා මොනවාරි ගෝකන්නේ කිව්වා කියලා ඕකත් ලියලා ඇවිල්ලා මලොත් එහෙම කමන්නේ මට යන්නේ නම් කූඩුයි. මේ වීලෝඩි කියන්නේ සමාවෙන්න. ඔයගොල්ලන්ගෙන් කාටවත් ඇඟට තුවාලයක්වත් දෙනවට මම කැමති නෑ. මට නිකන් අර ඒක කියෙන්න ආවේ. ඒ කියලා දායි කිව්වා. ඒකෙන් ඉවරයි. මට ඉන්නේ ඒ බෙල් වල දාගන්න හිතෙනවා. බෙල් වල දාගන්න හිතෙනවා. හරි? තේරෙනවද? අපි විභාගෙ ලියපු අවුරුද්දේ අපි අර ශ්‍රේණි ගාන අල්ලගෙන ඉතිහාසයේ තියෙන අමාරුම ශ්‍රේණි ගාන අල්ලගෙන පරසක්වල ගහන්න හැදුවා ඒක. ඉව්වා කොහෙද අපිත් එක්ක ශ්‍රේණි හදන්න එහෙම පුළුවන්ද ශ්‍රේණි අපිට අන්නන්න කියලා කරේ එල්ලුණයි විනාඩි 45ක්. මේ තියෙන ලේසි ගණන් එන ඊය පස්සේ දැකලා ගොඩ දාපු හින්දා හොඳයි. ලේසි හරි කොහොම හරි ගොඩ දාගත්ත නිසා ගියා. දැන් සම්භාවිතාව ගානේ ගෙදර ආවම උළු යත ගත්තා. ඈක් කරලා බැලුවේ නැහැ කියන්නේ. ඕලෙම දැන් මේ හදන්න දුන්නා මට. මට නෙමෙයි ඔක්කොම උන්ට. අපි මම දන්නේ එකෙක්වත් හදලා දෙන්නේ නැහැ. ඒ තරම් ලේසි. ඉතින් කරුණ. ගෙදර ඇවිල්ලා තමයි බලනකොට තමයි තේරෙන්නේ අයියෝ මේක මෙහෙමනේ කියන කාරණා. හරි. ඒ නිසා ඔය මේ මගාරින්න බෑ. ඔබ හදන්න ඕනේ. හරි? හදන්න ඕනේ. ඔන්න කිව්වා හදන්න ඕනේ. අඩුම තරමේ හදන්න නැත්නම් මගේ මාකේ එක ෆලෝ කරලා ඒක ඔලුවට ගන්න හරි ඕනේ. දැන් මෙතන අර සාන්තිස එයා ඒවල තිබ්බ යෝජනාව මම පිළිගන්නවා. දැන් එයා මගේ මුලින්ම ඇහුවා මේකේ මේ සාධාරණ සමීකරණයක් විදිහට මේ උත්තර තියලා තියෙන්නේ ඇයි කියන එක. ඊට පස්සේ මම එයාට දුන්න උත්තරේ තමයි ඒක එහෙම තියන්න පුළුවන් කියන එක. ඔව්. ඒක එහෙම තියන්න පුළුවන්. ඒක හරි. මොකද උත්තරයක් බව පෙන්නන්න කියලා ඒගොල්ලෝ කියලා නැහැ. හරි. එකක්. ඊළඟට මේ එයා අහලා තිබුණේ මෙහෙම කියන්න ඕනේද? ඒ සංඛ්‍යාවලටම යන්න බැයිද කියන එක. මට ඇත්තටම මේ එයා ඒක ආවම තමයි තේරුනේ මේක සංඛ්‍යාවලට යන්න එච්චර අමාරු නෑ කියලා. හින්ද දැන් මම ඒක විස්තර කරනවා. හරි. එයා ඒක අහනකොට මධ්‍යම රාත්‍රියත් පසු වෙලා තිබුණේ. දැන් එයා අහුව දෙය තමයි දැන් මෙහෙම උත්තර අරන් තියෙද්දි ඇයි මේක x හොයන්න බැරි කියන එක. දැන් මම ඇත්තටම මේකේ මාකින් කළේදී ඒ සෙවීම ගැන මම උනන්දු නෑ අමුකෝ මට ඉතින් මේක ලොකු කරදරයක් කියලා. අර එයා අහපු නිසා මම හිතලා බලපුවා මට දෙන අයියෝ මේක සිම්පල් කියලා. දැන් උත්තරේ m කියන්නේ ඕනම නිගිලයක් නේ. මෙතෙන්ට ඕනම දාලා බලන්න එක දාලා බලන්න sin 5 බිඳුවයි. දෙක දාලා බලන්න sin 2යි 5 බිඳුවයි. තුන දාලා බලන්න sin 3යි 5 බිඳුවයි. ඒ කියන්නේ ඍණ එක දාලා බලන්න sin ඍණ 5 බිඳුවයි. ඒ කියන්නේ m ට මොන තාප්පි වගේ මොන නිගිලේ දැම්මත්
මෙතන ඉන්නේ 5 වල ඉරට්ටේ හෝ ඔත්තේ ගුණාකාරය. ඒ කියන්නේ එක්ක භ්‍රමණ දණ්ඩ x අක්ෂයේ ධන පැත්තේ වැටෙනවා එහෙම නැත්නම් x අක්ෂයේ ඍණ පැත්තේ වැටෙන කෝණයක් එන්නේ. එක්ක භ්‍රමණ දණ්ඩ මෙහෙන් වැටෙනවා එක්ක භ්‍රමණ දණ්ඩ මෙහෙට වැටෙනවා. දැන් උදාහරණයක් ඇරෙන්න m වෙනුවට 2 දැම්මොත් sin 2යි පයි. භ්‍රමණ දණ්ඩ කැරකිලා මෙතෙන්ට ආවෙනවා. m වෙනුවට 3 දැම්මොත් sin 3යි පයි. 1යි පයි 2යි පයි 3යි පයි. අර කැරගෙන භ්‍රමණ දණ්ඩ දැන් මෙතන. m වෙනුවට ඍණ 4 දැම්මොත් 1යි ඍණ 5 ඍණ 2යි පයි ඍණ 3යි පයි ඍණ 4යි පයි. මෙතන ආන්නේ. ඒ කියන්නේ මේකෙන් අනිවාර්යයෙන්ම ලැබෙනවා උත්තරේ x සමානයි බිඳුව කියලා. ඒක අනිවාර්යයි. ඊළඟට දැන් ඔබට මම කිව්වා මේ වගේ තැනකදී අපි කරන්නේ මේ පයි එළියට ගන්නවා. එතකොට තමයි මේක ඇත්තටම ඔරිජිනල් විදියට වෙන්නේ. එතකොට 4යින් ධනෝ ඍණ 1. දැන් මේකේ n වෙනුවට 1 දැම්මොත් 4යි 1යි ධන ගත්තොත් 4යි 5යි 30ව 5 150යි ඍණ භාගයේ ඉන්නේ උත්තරේ ඉන්නේ ඍණේ මේ ඊට පස්සේ මෙතන 4යි 4 එකක් කරනවා 3යි 30ව 3ක් 90යි බිඳුව ඉන්නේ ඊළඟ මෙතන ඔන්න 1 දැම්මා ඊළඟ බිඳුව දැම්මේ නැහැ බිඳුව දාන්න බිඳුව දාපුවාම ධන 1 ධන 5 ධන භාගය ඍණ 1 ඍණ 5 ඍණ භාගය ආයෙ මේක තියෙනවා ඊළඟ n වෙනුවට 2 දාන්න 4 වත් 2 8යි 8යි 9යි 30ව 9ක් 30ව 9ක් කියන්නේ 270යි ආයෙ බිඳුව තියෙනවා දැන් ඔබට බැලුවොත් එහෙම මේ මේකේ තව එක අවස්ථාවක එක උත්තරේ එනවා නේද සාන්තිද එක උත්තරය ආවේ කොහොමද එක ආවේ මෙන්න මෙතන ඉන්න බලන්න එක ආවේ එක එන්න නම් 3ක් එන්න බෑ මෙතන n වෙනුවට 1 දාලා 4යි 4 එකක් ගියාම 3යි 90 30ව 3ක් 90යි sin 90 කියන්නේ 1යි ඊළඟ මෙතන 2 දාපුවාම 4වත් 2 8යි 9යි 30ව 9ක් කියන්නේ 270 ඒතකොට ඍණ 1යි මෙතන බිඳුව එන්නේ නැහැ මේකේ. බිඳුව එන්නේ මට වැරදුනා. බිඳුව මේකෙන් එන්නේ නැහැ. බිඳුව එන්නේ අතරින් විතරයි. මේක දැන් මොනවද දැම්මා? එන්නේ ඍණ භාගේ ධන භාගේ එක ඍණ එක. ওই ටික තමයි එන්නේ. මම හිතන්නේ සාන්තිසට ඔයාලට මේක අහුන්නේ නැහැ නේද? මටත් දැන් තමයි මේකත් අහුන්නේ. මේ ටිකයි බිඳුව. එහෙනම් x වලට එන උත්තර 5. මේක විසඳපුවාම මේ උත්තර සෙට් එකේ ඉන්නේ. ඒතර බිඳුව ඍණ භාගය ඍණ 1 ධන භාගය ඍණ භාගය. මෙහෙමත් යන්න පුළුවන්. අර මේ ගානේදී මෙහෙම උත්තරේ තියන්න පුළුවන්. මම පිළිගන්නවා වඩා හොඳ එක. මේක මම පිළිගන්නවා. ඒක වගේ මාකින් එකේ තියෙන අඩුවක්. දෙන්න දක්වා මම නොගියේ. ඒක මම පිළිගන්නවා දෙන්න යායුතු තිබුණා කියලා. එතෙන්ට යායුතු තිබුණා. ඍණ එකක් එනවා නේද මේකේ? ඔව්. 4වත් 2 8යි 8 ටිකක් විතර 9යි. 30ව 9ක් කියලා කියන්නේ 270 sin 270 ඍණ එක. ඒතකොට එතන මේ එහෙම ප්‍රශ්නයක් තිබුණා. ඉතින් එහෙනම් වෙන්දර වඩා ගොඩක් වේලා පැය දෙකකට විතර කලින් අද ඉවර කරා. ඒ කියන්නේ මේ ඉතින් එක විනාඩි දෙකක් ඉන්න ලිව්වෙන්නේ නැතුව. මේ ටික ඔබට කියන්න ඕනේ. දැන් කීප දෙනෙක් මට යොමු නැති අය ඉන්නවා. ඒ කියන්නේ සදාකාලික වෙන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා. අද විශේෂයෙන් යොමු නැති කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙන්න ඇතද? සාධාරණ නම් කමකුත් නැහැ. මේ ප්‍රශ්න සාධාරණයි.
නමුත් ඔබගේ ක්‍රමවේදයේ අවුලක් නිසා නම් ඒක සිද්ධ වුණේ ලොකු අවුලක්. මොකද මේක අඟහරුවාද එවපු කට්ටියකුත් ඉන්නවා. කලින් එවපු මේ බාස්පෙන්ද්‍රවත් එවපු නැති අය දැන් අඟහරුවාද එවන කට්ටියකුත් ඉන්නවා. බදා දෙනකොට එවන කට්ටියකුත් ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සුන්ට මේක කරන්න පුළුවන්. එකම දේ ඔයගොල්ලන්ගේ මයින්ඩ්සෙට් එක පිළිගන්න ඕනේ මේක කරන්න පුළුවන් කියලා. අන්නේ පුළුවන් කියන මයින්ඩ්සෙට් එක හදන්න තියෙන බාධා කීපයක් තියෙනවා. එකක් තමයි මේ අඩු ලකුණු ලැබීම. ඔයගොල්ලන්ගේ දෙමෝපිය කලබල වෙනවා, ඔයගොල්ලෝ කලබල වෙනවා. හැබැයි මම ගුරුවරයා හැටියට දන්නවා ඔය අඩු ලකුණු හරහා තමයි වැඩි ලකුණු වලට මාවත වැටිලා තියෙන්නේ කියලා. ඒක ඉතින් මම දන්නවනේ. ඒ මාවත නිකන් මේ අර ට්‍රේන් එක නැගලා ඉඳගෙන යනවා වගේ යන්න පුළුවන් එකක් නෙමෙයි. අයින් යන්න දින ගමනක් ඒක. ඒකෙදී නිශ්චිත වැඩ තුන කරන්න ඕන. Java සම්පන්න සිතුවිලි සහිතව පේපර් ලිවීම. මගේ මාර්කින් ස්කීම් එක සම්පූර්ණයෙන් අධ්‍යයනය කොට ඉන්න අනතුරුව ලකුණු දෙන්න. ඉන්න අනතුරුව ඒ ලකුණු දාන්න. 3 ඩිස්කෂන් එක සහභාගී වීම හෝ අනුම තරමේක ෆලෝ කිරීම. ඔය ටික සිද්ධ වෙලා දැන් අද 10 වෙනි පේපර් එක මම තව විනාඩි නවත්තනවා. 11 මේ මාසෙන් ඉවරයි. 12යි 13යි ලබන 13යි තියෙන්නේ. ලබන මේකෙන් ඉවරයි. ඊට පස්සේ මේ මාසෙම තව දෙකයි. අගෝස්තු මාසේ 4යි 2 4යි 6යි. සැප්තැම්බර් මාසේ 4යි 10යි. ලබන මාස 2යි 12යි. තව මම පේපර් 12ක් තියෙනවා. මම 12ක් තව තියෙනවා. මම තව 12ක් තියෙනවා. ඒ කියන්නේ දැන් හරියට ගත්තොත් පේපර් 10ක් ඉවරයිනේ. ඒ කියන්නේ හරියට බැලුවොත් 5යිනේ. PO apply එකට එකතු කරලා කල්පනා කරපුවම 5යි. දැන් ওই 5 බලන්න අර මැද තීරුව අරගෙන කොහමද දෙකේම ඇවරේජ් එක දෙකට එකතු කරලා දෙකට බෙද බෙද මට එවනවා ළමයි කට්ටිය. මට හොඳට පේනවා ඒගොල්ලන්ගේ දිනුවක් තියෙනවා. ඒක බලන්න. ඊළඟට මගේ අතින් තව පේපර් 12ක් කරනවා. ඒ කියන්නේ නියමිත දිනේ විභාගෙ තිබ්බොත්. හරි. ඒකෙදි ඒ 12න් 9ක්ම මම ආයෙ අලුතෙන් හදන පේපර්. තව 3යි මයි ළඟ තියෙන්නේ. ඒ 9න් මම අලුතෙන් හදනවා. ඒකෙන් පළවෙනි එක හදලා ටයිප් සෙටින් වලට යවන්න තියෙන්නේ. හරි. ඊළඟට ඔබට මම කිව්වා ලබන මාසේ මුල ඉඳලා 2020 ඉඳලා ආපස්සට අවුරුදු 5ක පේපර් හදන්න පටන් ගන්න මාත් එක්ක පැරලල්. මම PO එක දෙනකොට 2020 PO එක. ඊළඟ මම ඇප්ලයිඩ් එක දෙනකොට 2020 ඇප්ලයිඩ් එක. ඒක එකම සතියේ පේපර් දෙකක් එතකොට යනවා. ඒතර ඒක කරනකොට අර මේ මොනවද මේ අර අවුරුදු 5 මාර්කින් ස්කීම් එකත් බලන්නේ කරන්නේ එතන වැඩ දෙක තුනක් සිද්ධ වෙනවා. ඒක කියලා වැඩක් නෑ. ඔය කරලා බලන්නකෝ. අර මට අර පේසුරු පොතේ විභාග අතිරේකයට රුපියල් 800 ගෙවපු ළමයි 4 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ලබන මාසේ ෆීස් ගෙවද්දි ඒ 800 අඩු කරලා ඒ 2200 ගෙවන්න. සාරංගයි නෙත්මී හිමංසයි තව කවුරුරි කතාවේ මම කාගේ නමක් කිව්වේ නැත්නම් කියන්න මට ඒ කියපු ඉතිහාස හතරද නැහැ. ඒගොල්ලෝ ඒ 800 අඩු කරලා ලියන්නේ. ඒගොල්ලෝ අර මං හිතන්නේ දැනට මරන්නේ නැති ඔය මාස්ටර් ගයිඩ් පොත. ඒකෙන් වැඩ කරගෙන යනවා. ඒතකොට පේපර් මන් 12යි ඒ 10යි 22ක්. ඔක්තෝබර් මුල විභාගේ තියන්න කලින් තව පේපර් 22ක් තියෙනවා. PO 11යි ඇප්ලයිඩ් 11යි. පිළිගන්නවද අද 40 ඉන්න එක්කෙනා 60ට යනවා කියලා පිළිගන්නවද කියන්නේ? අද ඔය 40 ඉන්න එක්කෙනා 60 පන්නනවා කියන එක පිළිගන්නවද? අද ඔය 35 30 කරගෙන එක්කෙනා ලකුණු 60ට යනවා කියන එක පිළිගන්නවද? පිළිගන්න වෙනවා. 60 ගණන් වල ඉන්න 75 80ට යනවා කියන එක පිළිගන්නවද ඔය පේපර් 24 ඇතුලේ? ඒක වෙනවා. කරන වැඩේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. සතිය පුරාවට වැඩ ටික පිළිවෙල කරගන්න. පිස්සෝ වගේ නටන්න එපා. මේ වැඩ ටික පිළිවෙල කරගෙන ඒ ටික කරගෙන යන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. එහෙමනම් සියලු දරුවන්ට සුබ සන්ධ්‍යාවක් අයුබෝවන්.